නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති සාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ කාලිකෝ ඒපස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේදි සම්බෝ ඉඤ්ඤෝ ඒති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං ආරබත නික්කමත විඤ්ඤත බුද්ධ ශාසනේ තුනාත මච්චුනෝ සේනං නලාගාරං වකුඤ්ජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අපමත්තෝ යස්සති පාය ජාති සංසාරං දුක්ඛසන්තං හරිස්සති සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනි පින්නතියනි මේ පින්නතුන් සූදානම් වෙන්නේ ඒ උතුම් වූ භාගතුන් වහන්සේගේ ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කරලා සමන්ගේ ඒ ලබාගත් මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. එහෙමනම් පින්නතුනි අද දවසේ මේ භාවනාව හා සම්බන්ධ කරගෙන ඔයත්න්ට මේ ධර්ම දේශනා පවත්වන්න උත්සාහ කරන්න. ඒ වෙනදා වගේම අපි මේ හිත තැම්පත් කර ගැනීම නැත්නම් සමාධියක් ඇති කර ගැනීම හරිම වැදගත්. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. එහෙම නැත්නම් මේ ධර්මයේ යෙදෙන්න මුලින්ම මේ හිත එකඟ කරගන්න. ධර්මයේ නැත්නම් ඇතුළට කිඳා බහින්නේ. නීවරණ තියෙන හිතකට ධර්මයේ කිව්වට දේශනා කරාට ඒ හිතට ඒක යන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ධර්මය තමන්ගේ හිතට ගන්න. භාගතුන් වහන්සේගේ ධර්මයේ හිතට ගන්න නම් හිත ඇතුළට කාවත්ත ගන්න නම් අනිවාර්යෙන්ම තමන් මේ නීවරණ ටික පොඩ්ඩක් හරි යටපත් කරගන්න. පොඩි වෙලාවකට හරි. ඉතින් එහෙමනම් අපි වෙනදා වගේ මේ පොඩි වෙලාවක් මේ නීවරණ ටිකක් යටපත් කරගෙන ඊට පස්සේ අපි ධර්ම
කරුණු ටිකක් කතා බහ කරමු, සාකච්ඡා කරමු. ධර්මයේ මොන විදිහටද භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අපේ මේ සංසාර ජීවිතය නිවා ගන්න. එහෙම නැත්නම් සංසාර ජීවිතය නැති කරගෙන නිර්වාණ ජීවිතය ඇති කරගන්න මොනවාද භාග්‍යතුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ කියලා කල්පනා කරමු, කතා කරමු. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට සමාධියක් අපි ඇති කරගන්න, එහෙම නැත්නම් මේ හිත එකඟ කරගන්න. අපි පොඩි වෙලාවක් හිත එකඟ කර ගැනීම ව්‍යායාමයක්. ඒකට අපි කියනවා භාවනාවක් කියලා. ඒ විදිහට මේ භාවනාවක් සිදු කරලා අපි පොඩි වෙලාවකට හිත තැම්පත් කරගන්න උත්සාහයක් කරමු. ඒක තමයි අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා පුළුවන් විදිහේ පරිසරයක් ඔයත් හදාගෙන ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ පරිසරය තුළ අපිට පුළුවන් විදිහට මේ භාවනා පොඩ්ඩක් කරලා හිත තැම්පත් කරගමු. එහෙනම් අලුතෙන් ආපු කෙනෙක් ඉන්නවා නම් එයාටත් එක්ක තේරෙන්න පොඩ්ඩක් මම මේ කියලා දෙනවා. තමන් හිත එකඟ කරගන්න ඕනේ මේ ලෝකයේ අතහරින අරමුණු. ඒ අපිට ඒ වගේ අරමුණු ගොඩක් තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කර්මයක් තමයි මේ ආස්වාසය සහ ප්‍රස්වාසය කියන එක. ඒතර ආස්වාසය ප්‍රස්වාසය තුල සිහිය පවත්වන්න පුළුවන්. ඒ වගේම බුදු පියාණන් වහන්සේගේ බුදු ගුණ ගැන සිහිය පවත්වන්න පුළුවන්. ධම් ගුණ, සංඝ ගුණ ඔය විදිහට පවත්වන්න පුළුවන්. ඒ වගේම අපේ ශරීරයේ තියෙන පිළිකුල් කොටස් ගැන සිහිය පවත්වන්න පුළුවන්. කෙස් ලොම් නියදත් යන ආදි වශයෙන් ඒ විදිහට කරන්න පුළුවන්. ඊළඟට මරණ සංඥාව ගැන හිතන්න පුළුවන්. ඉතින් මේ විදිහේ එක එක අරමුණු තියෙනවා. මේ ලෝකේ අතහරින අරමුණු. ඒ අරමුණක් දිගින් දිගට ප්‍රගුණ කරනකොට තමයි ඒක භාවනාත්මක කියලා කියන්නේ. ඔගේ කොටස් දෙකක් තියෙනවානේ. එකක් සමත, අනිත් එක විපස්සනා. ඉතින් එහෙනම් අපි මේ සමත භාවනාවක් තමයි මුලින්ම කරන්න උත්සාහ කරන්නේ. ඉතින් එහෙනම් මේ විදිහේ සමත භාවනාවක් කරලා පොඩ්ඩක් හිත එකඟ කරගමු. අද පොඩි භාවනා කීපයක් කරමු. ඒ කියන්නේ සතර කමතහන් කියලා අහලා ඇතිනේ මේ පින්නත්. බුද්ධානුස්සති මෙත්තාච අසුබන් මරණස්සති. කිතීමා චතුරාර්යක්ඛා වික්ඛු භාවේය සීලවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සිල්වත් වික්ඛුන් වහන්සේලා මෙන්න මේ ආරක්ෂාව සඳහා නිර්වාණගාමී ප්‍රතිපදාව දිරිමත් කරන්න, ශක්තිමත් කරන්න, හිත තැම්පත් කරගන්න. මෙන්න මේ භාවනා හතර කරන්න කියලා. ඒක තමයි එකක් තමයි බුද්ධානුස්සතිය. ඒතර භාගතුන් වහන්සේගේ බුදු ගුණ අපිට එකක් සජ්ජායනා කරන්න පුළුවන්. අනිත් එක තමයි අපිට බුදු ගුණ සජ්ජායනා කිරීම වගේම ඒ වගේම භාගතුන් වහන්සේ බුදු ගුණ මෙනෙහි කරන්න පුළුවන් හිතේ. ඒක විස්තරාත්මක විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්, කෙටියෙන් මෙනෙහි කරන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට බුදු ගුණ ඒ වගේම සමාතලෙන් දකින්න පුළුවන් භාග්‍යතුන් වහන්සේගේ ගුණ. ඒක තමයි පච්චත්තං වේදිතබ්බෝ සමාතලෙන් දකින්නවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ. මේ බුදුහාමුදුරු කියන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ දකින්න. ඒතර තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. බුදුන් දකින්න ඕනේ ධර්මයේ තුලින්නේ. ඉතින් අන්න එතෙන්ද යන්න තමයි මේ හැමදේම කරන්නේ. ඒ වගේ මෛත්‍රිය, මෙත්තාව මගේ සතියේ මෙත්තාව ගැන කියලා දුන්නා. මෛත්‍රී භාවනාව කොහොමද කරන්නේ කියන කාරණා. බුද්ධානුස්සති මෙත්තාච. එතනින් මෙත්තාව කියපුවා මතක තියාගන්න ඕනේ. මෙත්තාව පතුරවන්න අපි අනිවාර්යෙන්ම මේ දුක්ඛාරය සත්‍යය නැත්නම් දුක කියන කාරණාව අපි හැම කෙනෙක්ම යම් ප්‍රමාණයකට හරි අවබෝධ කරලා තියෙනවා. ඒ කියන්නේ දැනගෙන තියෙන්න ඕනේ. ඒක ටිකක් හරි දැකගෙන තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ මේ කියන දුක අපි හැමෝටම පොදුයි කියන කාරණාව දැනගෙන දැකගෙන තමයි අපි මේ විදිහට සියලු සත්‍යයන්ට මෙත්තා පතුරවන්නේ. ඒතර තමයි ඒක මෙත්තා අප්‍රමාණය දක්වා යන්නේ. මොකද හැමෝම ඉන්නේ එක දුකේනේ. බුද්ධානුස්සති මෙත්තාච අසුබේ. අසුබේ ගත්තාම අපේ දෙතිස් කුණපේ තියෙන කෙස්ලොම් නියදත් යනාදවල නවසාර අසුබ පිළිකුල් ඒවනේ. ඒවා ඒ විදිහට දකින්න පුළුවන්. මරණස්සති කියලා කියන්නේ අපි දන්නා ජීවිතයේ කියන එක හැම වෙලේම හැම මොහොතක් ගානේ ලං වෙන පාඩද කියලා කාරණා තේරුම් ගන්න. මරණය මේ බණහන වෙලාවෙත් මැරෙන්න පුළුවන්. ඒ නිසා ඒ මරණය දන්න කෙනෙක් මරණය යම් කිසි විදිහකට හරි දැනගත්ත කෙනෙක් එයා ඒක සිහිපත් කරනවා.
ඒකට කියනවා මරණානුස්සතිය කියලා. ඉතින් අපි ඒ විදිහට මැරෙන බව, ජීවිතයේ අනියත බව, මරණයේ නියත බව හොඳට තේරුම් ගන්න. ඉතින් ඔය මරණ සංඥාවේ වඩනකොට ගොඩාක් තමන්ගේ තියෙන මේ භෞතික දේවල් වල තියෙන ඔය ඇලි, ඔය තියෙන ප්‍රශ්න, හිතවල තියෙන ප්‍රශ්න ඔක්කොගොඩ අයින් වෙලා යනවා. මොකද මැරෙන්නේ හෙටනම් තව මොහොතකින් මැරෙනවා. ආස්වාද කරලා ප්‍රසවාස කරන්නවත් ඉන්නේ නැත්තම්. ඉතින් ඒ විදිහට අපිට මරණය ගැන සිහිපත් වෙනවා. මොකටද මේ තරහ ගන්න? මොකටද ඉරිස්සා කරන්නේ? මේ විදිහට කරුණු කාරණා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් පින්නතුනේ අපේ ආනපාන සතියත් අන්තිම වෙලාවේ හරි පොඩ්ඩක් කරමු. ඉතින් දැන් මෙන්න මේ හතරෙන් පොඩ්ඩක් හිත එකඟ කරගෙන අද මම කියලා දෙන ධර්ම කරුණු ටිකට හිත යොමු කරමු. හොඳයි. එහෙමනම් පොඩි වෙලාවක් අපිට මේකට මේ භාවනා හතරට නම් ඉරියව්වක් අවශ්‍ය නැහැ. නමුත් පුතුක වාඩි වෙලා හරි කොන්ද බෙල්ල කෙලින් කරගෙන කරනවා නම් වඩා හොඳයි. ආනපාන සතියෙත් නම් අනිවාර්යෙන් කොන්ද කෙලින් කරගෙන බෙල්ල කෙලින් කරගෙනම ඉන්න ඕනේ. ඒ පරයන්තියක එහෙම නැත්නම් පුතුක හරි ඉන්න ඕනේ. මේකට එහෙම නැහැ. තමන් ඉන්න ඕනේ ඉරියව්වකින් පුළුවන්. නමුත් වඩා හොඳයි ඉඳගෙන කොන්ද කෙලින් කරගෙන මේ විදිහට කරන එක. හොඳයි. එහෙනම් අපි පොඩි වෙලාවක් අපි භාගතුන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරලා ඒ වගේ මෛත්‍රිය වඩලා ඊළඟට අසුබේ වඩලා ඊළඟට අවසානයේ මරණය සිහිපත් කරලා පොඩි වෙලාවකදී අපි හිත තැම්පත් කරගමු. මම මේ කියන විදිහට ඔය ඇත්තත් හිතන්න. එතකොට හරි. දොර හිත තැම්පත් වෙයි. හොඳයි එහෙනම් මාත් එක්ක එකටම පොඩි වෙලාවක් භාවනා කරමු. හොඳයි කොන්ද බෙල්ල කෙලින් කරගෙන කය සැහැල්ලු කරගෙන වම් අතට දකුණු අත තියාගෙන සියල්ලම අවතක් කළා දාලා මේ භාගතුන් වහන්සේ හොඳට හිතට ගන්න. ඒ උතුම් වූ භාගතුන් වහන්සේ මේ සියලුම සංසාර දුක් නැති කරගෙන අපිටත් ඒ සංසාර දුක නැති කරගන්න මාර්ගය කියලා දීලා අවබෝධ කරගත්තේ නැති ධර්මයක් උන්වහන්සේ ළඟ නැහැ. ඒ කියන්නේ සියලුම ධර්මයන් අවබෝධ කරා එවැනි උත්තරමයක් තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ උත්තරමයාගේ ගුණ අපි සිහිපත් කරමු. හිතෙන් කියන්නේ කටින් කියන්න එපා. හිතෙන් මේ විදිහට අපි සිහිපත් කරමු. මගේ අර්ථයන් අපි පළවෙනි දවස් දේශනාවලදී එහෙම කියලා දුන්නා. ඒවත් මතක තියාගන්න ඕනේ ටිකක්. දැන් මේ විදිහට තෙනෙහි කරා. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ
අරහං 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 අරහං. ඒ උතුම් වූ භාග්‍යතුන් වහන්සේ රහසින්වත් පව් කරේන සකල ක්ලේශයන් ප්‍රහීන කර සියලුම ආමිෂ ප්‍රතිපත්ති පූජාවලට සුදුසු උත්තමයන් වහන්සේ නම් ඒ සියල්ලම තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරගත්තා. උන්වහන්සේ සියලු විද්‍යාවන් නැති කරගෙන ඒ විද්‍යාව නැති කරගන්න චරණ ධර්ම හැසිරුණා. ඒ අනුව කටයුතු කරා. උන්වහන්සේ ගින්දර මාර්ගයේ රාග දෝෂ මෝහ මාර්ගය අතහැර අලෝභ දෝෂ සමෝහ මාර්ගයේ ගමන් කර ඒන උන්වහන්සේ සුගතයි කියලා සියලු ලෝකයන් අවබෝධ කරවන්න. සත්ත්ව ලෝක ආකාශ ලෝක අවකාශ ලෝක සංස්කාර ලෝක සියල්ල අවබෝධ කර තුන් ලෝකාග්‍ර උන්වහන්සේ සියල්ල අවබෝධ කර ලෝක විදූ කියන්නේ ඒකයි. සියලු ලෝකයන් අවබෝධ කර ඉස්මුදුන ඉඳන් දෙපිටුර දක්වා තියෙන ලෝක ඒ සියලු ලෝකයන් අවබෝධ කර අනුත්තර පුරිස ධම්මසාරති වෙන කිසිදු ශාස්ත්‍රවරයෙක් අනුගමනය නොකර චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරමින් මේ සත්‍යයන් හික්මෙව්වා. ආකාරයේ හික්මීම් සිද්ධ කරා. සත්තා දේව මනුස්සානං සියලු දෙවියන්ට ශාස්ත්‍රවරයෙක්. උන්වහන්සේ සියලුම දේ අවබෝධ කරගෙනමයි ධර්ම දේශනා කරේ. සියලු සත්‍යයන්ගේ හිත් දැකගෙනම ධර්ම දේශනා කරා. ඒ අයට ගැළපෙන ආකාරයට සත්‍යයේ හිත් දැකගෙන ඉන්ද්‍රිය ධර්ම දැනගෙන දැකගෙනම ධර්ම දේශනා කරා. එඳ සියලු දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්. බුද්ධ අවබෝධ කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්න. ඒ වගේම උන්වහන්සේ භාග්‍යවත්. රාගේ නැතුව හින්දා භාග්‍යවත්. දේශේ නැතුව හින්දා භාග්‍යවත්. මෝහේ නැතුව හින්දා භාග්‍යවත්. ප්‍රත්‍ය ලැබීමට භාග්‍යවත්. ඒ උත්තමයන් වහන්සේ සිහිපත් කරගන්න. ඒ උත්තමයන් වහන්සේ මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක්ඛය අවබෝධ කරලා අපිටත් අවබෝධ කරන්න කියලා දුන්නා. දේශනා කරා. මේ සියලුම සත්‍ය මේ සංසාරේ මේ දුකේ ඉන්නවා කියලා උන්වහන්සේ දේශනා කරා. අපිටත් ඒ ගැන හිතන්න කිව්වා. එහෙනම් අපිත් දැනගන්න ඕනේ අපි හැම කෙනෙක් ඉන්නේ මේ දුක්ඛේ. එහෙනම් මේ සියලුම සත්‍යෝ මේ සංසාර දුකින් අත මිදෙත්වා කියන කාරණා මෛත්‍රී චින්තනය. මෙත්තා පතුරු. උතුරු දිශාවේ සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. හොඳට හිතන්න ඒ අයගේ තියෙන කොහොම දුක් නැති වෙන්නේ කියලා. මොකද මේ සියලුම සංසාරේ දුක් විඳින්නේ අනවබෝධයෙන්. ඒ සියලු දුක් නැති වේවා. නැගෙනහිර දිසාවේ සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා
වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා දකුණු දිශාවේ සියලුම සත්ත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා බටහිර දිශාවේ සියලුම සත්ත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා උඩ දිශාවේ සියලුම සත්ත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා දකුණු දිශාවේ සියලුම සත්ත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා ක්‍රෝධ නැත්තෝ දුක් පීඩා නැත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දැන් අපි අසුභ භාවනා පොඩි වෙලාවක් කරමු. තමන්ගේ කය දිහා බලන්න. මේ කයේ කෙස් තියෙනවා. මේ කෙස් හොඳට බලන්න ලස්සන පිරිසුදුද. සුවඳ හමනවාද වටිනාකමක් තියනවාද? පිළිකුල් දෙයක් නේද කියලා. මේක වෙනස් වෙන දෙයක් නේද කියලා බලන්න. සබා ධර්මයට එකතු වෙලා යනවා නේද කියලා. මේකේ අසාර බව අසුභ බව දකි. ලොමුත් ඒ වගේ අසාර අසුභ දෙයක් කියලා දකි. එළියේ එහෙම තිබ්බාම කොහොමද කියලා බලන්න. මගේ කියලා ගන්න පුළුවන්ද කියලා බලන්න එළියේ තියෙන බෑ නේද? නියපොතුත් එහෙමයි. ඇඟිල්ල තියෙනකොට මගේ කියලා ගත්තට කපලුවක් එළියට දැම්මද පස්සේ ඒවා මගේ කියලා ගන්නද? ඒ තරම් ජරාව. දතුත් එහෙමයි. එළියට ගැලෙවුවට පස්සේ බලන්න මොන තරම් පිළිකුලයිද. හැමත් එහෙමයි. ගැලවිලා තුවාල වෙලා එහෙම දිනවල බලන්න කොච්චර පිළිකුලද කියලා. ඒ වගේම මසුත් එහෙමයි. මස් කඩේක තියෙන මස් වලට වඩා අන්ත කුණු වෙලා පණු ගහලා එහෙම තියෙනකොට කොහොමද කියලා. මේ අසාර බව අසුභ බව දකින්න. ඒ වගේම ඇට මිදුළු ඇතුලේ තියෙන තව මස් කෑලි තියනවනේ. පේනහලු හෘද වස්තුවක් මා ගලනාලේ වගේ බට ඇතුලේ තියෙන ආමාශය වමනේ තියෙනවා. බුකු බඩවැල් තියෙනවා. සූචි තියෙනවා. මල මුත්‍ර තියෙනවා. මේ කොහොම ජරා ගොඩක් නැති වර්ග. හරියට අසූචි පුරෝප පෙන්තාරු කොළපු කලයක් වගේ. කොහෙන් හරි ඒ කලයේ ගැහුණොත් පොඩ්ඩක්
ගිරක් හරි ගියොත් ඔක්කොම එළියට එනවා. ජරාව. මේකෙත් එහෙම හිල් 90000කින් එළියට එනවා. දාඩිය කියලා. ඒ වගේ මැස් වලින්, කන් වලින්, නහයෙන්, කටින්, මල මුත්‍ර මාර්ග වලින් එළියට එනවා. මේ වගේ ජරා ගොඩක් නේද මේ තියෙන්නේ කියලා බලන්න. කෙලසොටු සෙම කබ කඳුළු පුරෝගත්ත මේ ජරා ගොඩක් තියාගෙන කොහෙද යන්නේ කියලා බලන්න. තමන්ගේ මගේ කියලා දරාගෙන යන බලන්න. ඉතින් මෙන්න මේ කාරණා හොඳට තේරුම් ගන්න. හොඳට බලන්න. මේක මහා අසුචි ගොඩක් ජරා ගොඩක්මයි කියලා බලන්න. මගේ කියාගත්ත තණ්හාව කොච්චර අඩු වෙනවද? අනිත් කායවලුත් එහෙම බලන්න. ඒත් ඕමම තමයි. මොනතරම් ජරාව. තරහකාරයන්ගේ ශරීරත් ඒ විදිහටම බලන්න. තරහකාරී එක දේවල් වලට තරහ වෙච්ච කට්ටිය හොඳට බලන්න ඒක කට්ටිය. ඒගොල්ලෝගේ එක ශරීර අරන් බලන්න. ඒ අයත් ඔය විදිහම කයවල් දරාගෙන. තමනුත් ඒ විදිහම කයවල් දරාගෙන. අනිත් අයත් එහෙම කයවල් දරාගෙන. ඒවා මගේ කියාගෙන මේ අසුචිවල. මේ සංසාරේ මේ විදිහට දුක් විඳින සත්‍යය ගැන මොනතරම් කරුණා මෛත්‍රියක් ඇති වෙනවද කියලා බලන්න. මේ ජරා ගොඩවල් ගැන. අසුචි ගොඩක් මගේ කියලා අල්ලගෙන ඉන්න පොඩි දරුවෙක් දැකලා ඇති. ඒ හොඳට අත ගාගෙන මිරිකගෙන ඉන්න. ඒ වගේ තමයි අපිත් මේ කයවල් දරාගෙන තමන් ඉන්න. අසුචි පිටට පේන්නේ නැහැ. ඒ වුණාට ඔක්කොම තියෙන. හංගගෙන ඉන්නේ ඔක්කොම ටික ඇතුළේ. එළියටත් එනවා. එළියට ආපු ගමන් පිය ගන්නවා. මේ ජරා ගොඩට තමයි රිදෙනවා කියන්නේ. මේ ජරා ගොඩ තමයි නඩත්තු කරන උදේ ඉඳන් රැය වෙනකන් රැය ඉඳන්. හොඳට බලන්න තමන්ගේ මේ දිහා. මේක තේරුම් ගන්න හොඳට අවබෝධ කරගන්න. ඊළඟට තමන් කල්පනා කරන්න මේ ජරා ගොඩ තියාගත්ත මේ ශරීරය කඩාගෙන වැටෙනව නේද කියලා. මැරිලා වැටෙනවා. අතීතේ හිටපු බුදුවරුන්ගේ කයවල් පවා කඩාගෙන. රහතන් වහන්සේලා ඔක්කොම මැරිලා පිරිනොම් පෑවන. අපවත් වෙලා පිරිනොම් පෑවා. රජවරුත් මෑත කාලින හිටපු කට්ටිය ජනාධිපතිලා වෙන්න පුළුවන්, අගමැතිලා වෙන්න පුළුවන්. රාජ්‍ය නායක ඔක්කොම මැරුණා. මැති ඇමතිවරු මැරුණා. තමගේ ඥාතීන් බලන්න මැරිච්චේ. අම්මලා තාත්තලා මැරිලා. ඔක්කොම මැරුණානේ කාටවත් ඉන්න බැරි වුණා. දිගටම හිටපු කෙනෙක් නැහැ. කාටද ඉන්න පුළුවන් කියලා බලන්න. කිසි කෙනෙකුට ඉන්න බෑ. ඥාති දරුවෝ ඔය ඔක්කොම මැරෙන අය. මැරිලා වැටෙනවා. තමනුත් එමය. ඒගොල්ලොත් මොහොතින් මොහොත මරණයට ලං වෙනවා. තමනුත් මොහොතින් මොහොත මරණයට ලං වෙන බව සිහිපත් කරා. තප්පරෙන් තප්පරේ මිලි තප්පරේ මිලි තප්පරේ මේ ලං වෙන්නේ සුබ අනාගතයකට නෙවෙයි මරණයටයි කියලා දකින්න. ජීවිතය කියන එක අනියතයි, නිට්ටය නෑ. මරණය නම් නියතයි. මේක හොඳට හිතට කාවත්. මේ වගේ මැරෙන තමන් මොකටද මෙච්චර දේවල් තමන්ගේ කියලා එකතු කරගන්න යන්නේ? අනුන්ගේ දේවල්. ජීවත් වෙන්න ප්‍රමාණවත් දෙයක් ටිකක් තිබුණාම ප්‍රමාණ. එතනින් එහාට මේ තරම් තණ්හා කරගෙන යන දේවල් නිසා මොනතරම් දුකක් විඳිනවද කියලා බලන්න.
හිතේ යම්කිසි සමාධියක් තියෙනවා නම් මේ සමාධියට වෙලා ටික වෙලාවක් ඉන්න. හොඳයි එහෙමනම් යම්කිසි හිතේ තැම්පත් භාවයක් තියෙනවා නම් සාමාන්‍ය ස්වභාවයට පිටපත් වේවා කියලා හිතලා අදිෂ්ඨාන කරලා හිමින් ඇස් අරින්න. හොඳයි එහෙමනම් අපි සතර කමඨාන් එහෙම නැත්නම් බුද්ධානුස්සති මෙත්තා මරණය අසුභය කියන මේ හතර පොඩ්ඩක් සිහිපත් කරලා හිත තැම්පත් කරගත්තා. ඉතින් මේ තැම්පත් කරගෙන තමයි මේ සිතට යථාර්ථය කියලා දෙන්නේ. ඉතින් සමාධිමත් හිතකට තමයි ලෝකයේ ඇත්ත බලන්න පුළුවන්කම තියෙන්නේ. මොකද්ද පින්නතුනේ ලෝකය කියලා කියන්නේ? භාගතුන් වහන්සේ ලෝකය කියලා පෙන්නනවා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේ පෙන්නනවා රෝහිතස්ස දෙවිය පුත්‍රයෙක් නැත්නම් දෙවියෙක් එයා මේ ලෝකයේ කෙරවල හොයන්න ගිහින් තියෙනවා පෙර ආත්මික බමුණෙක් කියලා ඉඳලා තියෙනවා. ඉතින් මේ විශ්වයේ කෙරවල හොයන්න එයා ගිහිල්ලා තියෙනවා මල මුත්‍ර කරන වෙලාවල් හැර එයාට ඒ තරම් වේගයෙන් යන්න පුළුවන් කියලා කියන මේ පෘථුවියේ නැගෙනහිරින් නම් බටහිරට එක අඩියක් තියලා පයින්න පුළුවන් ඊතලයක් ගිහිල්ලා තල්කොලයක ඇමිනිනවා ආන්ගේ ඉරෙනවන්නේ ආන්ගේ ඉරෙනකොට ඒ ඉරෙන වෙලාවට මේ කෙරවලේ නම් පෘථුවිය එහා කෙරවලට අඩිය තියලා පයින්න පුළුවන්. ඉතින් මේ බමුණෙක් කියලා දැන් රෝහිතස දේව පුත්‍රයා දිවවලු මුළු ජීවිත කාලෙම අවුරුදු 100 නම් 100ම දිවවලු මල මුත්‍ර කරන වෙලාවල් ආහාර ගන්න වෙලාවල් මේ ලෝකයේ කෙරවල හොයන භාගතුන් වහන්සේ දේශනා කරනවා රෝහිතස් ඒ විදිහට දුවල නම් ලෝකයේ කෙලවර හොයන්න හම්බෙන්නේ නැහැ. ඒක ඇති වැඩකුත් නැහැ. දුවන්න කියලා කියනවා මේ ඉස්මුදුනේ ඉඳන් දෙපතුල දක්වා තියෙන මෙන්න මේ පැවැත්ම දුවල තමයි මේ කෙරවල හොයන්න කියලා කියන්නේ. මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්න ඉස්මුදුනේ ඉඳන් දෙපතුල දක්වා තියෙන මේ පංච උපාදාන ස්කන්ධයේ සහිත ලෝකේ. එනන්ත නාම රූප සහිත ලෝකේ. නැත්තම් හිතයි කයයි එකතු වෙලා තියෙන ලෝකයේ අත් බලන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කරා. දැන් මේ ලෝකයේ තියෙන Taman ළඟ මිසක් මේ එළියෙන් නෙවෙයි. එළියේ තියෙන ඒවායි තියෙනවා රූපේම තියෙනවා. නමුත් මේ ලෝකයේ කියලා Taman ගන්නේ භාගතුන් වහන්සේ පෙන්නන මේ පෘථුවිය නෙවෙයි Tamanගේ මේ තියෙන පැවැත්ම. ඉතින් මේ පින්නතුන්ට මේ පැවැත්ම තියෙන කොටස් ප්‍රධාන පහක් වෙනනම් රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒක ප්‍රතිකඩ. එහෙම නැත්නම් මේක පෙන්වනවා තව කෙටි කරලා තව මේක තව දික් කරලා කිව්වොත් මේ පැවැත්මම සම්පූර්ණ මේ දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ තෝකම තමයි දුක්ඛය. මේ පැවැත්ම කියලා කියන්නේ දුක්ඛය. ඒ කොහොමද කියන්නේ?
සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ සැකෙවින්ම කියනවා නම් මේ පැවැත්ම පංච උපාදානස්කන්ධයේ දුකයි. ඒ වගේම දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ මේ ලෝකයේ තියෙන දුක මත කියලා කියනවා. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන දුක මත නම් ලෝකය කියලා කියන්නේ ඉස්මුදුනේ ඉඳන් දෙපස දක්වා තියෙන පැවැත්ම නම් ඒ පැවැත්ම කියලා කියන්නේ දුකක් නම් දුක කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මේ කියන දුක නම් ඒ දුකම තමයි තව විදිහකට පෙන්වන්නේ. ඔය පැවැත්ම තමයි තව විදිහකට පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය කියලා. තව විදිහට මේ පැවැත්ම තමයි හිතයි කයයි කියලා පෙන්වන්නේ. එහෙම නැත්නම් මේක තව විදිහට පෙන්වන්න පුළුවන් නාම රූප කියලා. මේ මොනවා කිව්වත් පින්නතුනේ එකම දෙයක්. එකම දෙයක්. ඒක නිසා තමයි මේ එක එක විදිහට මේ ධර්මයේ දකින්න පුළුවන් කියලා කියන්නේ. ඔයත් අහලා තියෙන පිරිත් පොතේ එහෙම තියෙනවා. මේක ඇත්තටම සූත්‍ර පාඨයක් භාගතුන් වහන්සේ දේශනා කරන කුද්දක නිකායේ තියෙන සාමණේර ප්‍රශ්නය. මේ සාමණේර ප්‍රශ්නේ කියලා කියන්නේ මේ සෝපාක අවුරුදු 7ක පුංචි දරුවෙක්. මේ දරුවා රහත් වෙනවා. අරහත්ත්වයට පත් වෙන භාගතුන් වහන්සේ මුණ ගැහුණා. ඒ උපසම්පදා කරන්න මේ ප්‍රශ්න ටිකක් අහන භාගතුන්. ඒක නාමකින් එකක් කියන්නේ මොකක්ද සෝපාක? එකක්. එක කියන්නේ මොකක්ද කියලා. එතනින් භාගතුන් වහන්සේ කියන්නේ එකක් අවබෝධ කරලා කොහොමද නිවන් දකින්නේ? දෙකක් අවබෝධ කරලා කොහොමද නිවන් දකින්නේ? තුනක් අවබෝධ කරලා නිවන් දකින්නේ කොහොමද? හතරක් අවබෝධ කරලා නිවන් දකින්නේ කොහොමද? ඒ කියන්නේ මේ ලෝකය අවබෝධ කරන විවිධ පැතිකඩවල් භාගතුන් වහන්සේ සබ්බේ සත්තා ආහාරස්තිතික ආහාරය අවබෝධ කරා නම් නිවන් දකින්න පුළුවන් භාගතුන් වහන්සේ. උත්තරය වන්න එකක් අවබෝධ කරා නම් ආහාරය අවබෝධ කරගන්න. මොකද්ද මේ ආහාර කියන්නේ? ආහාර හතරක් තියෙනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මේ ආහාර කිව්වම මේ හිත මේ පැවැත්ම පෝෂණය කරන දේවල්. ඒ වගේම දෙකක් අවබෝධ කරගන්න. මොකද්ද? දෙකක් අවබෝධ කරගන්න. එතකොට නාමංච රූපංච නාම රූප ධර්මයන් අවබෝධ කරත් නිවන් දකින්න පුළුවන්. තුනක් සිස්සෝ වේදනා වේදනා තුන අවබෝධ කරත් නිවන් දකින්න පුළුවන් කියලා කියනවා. සිස්සෝ වේදනා. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරත් නිවන් දකින්න පුළුවන්. හතරක් අවබෝධ කරගන්න. පහක් කියන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරත් නිවන් දකින්න පුළුවන්. හයක් කියලා කියන්නේ ආයතන හය. ආයතන ඒ කියලා කියන්නේ හයක්. ආයතන හය අවබෝධ කරොත් නිවන් දකින්න. හත සත්බොජ්ජංගය වැඩුවොත් අවබෝධ කරගත්තොත් නිවන් දකින්න පුළුවන්. 8 ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කරගන්න. 9 මොකද 9 කියන්නේ? 9 කියන්නේ මේ නව සත්තා වාසා මේ සත්‍යයන් වාසය කරන කල 9ක් වෙනවා. ඒ ආකාර 9කින් මේ සත්ත්ව වාසයන් අවබෝධ කරගත්තොත් ඒවයි දුක අවබෝධ කරගත්තත් නිවන් දකින්න පුළුවන්. ඒ මෙන්න මේ එක එක පැතිකඩවල කියන්නේ එකම දෙයක් අවබෝධ කරගන්න භාගතුන් වහන්සේ අපිට විවිධාකාර පැතිකඩවල් දේශනා කරනවා. ඉතින් මේ පොදුවේ අපිට දේශනා කරන්නේ මම මේ දේශනා කරන්නේ දැන් මේ පොදුවේ. ඒ භාගතුන් වහන්සේට අපි එදා මුණ ගැහුණා. වෙනතුනේ අනිවාර්යෙන්ම අපිට විශේෂ අපිට පින තිබුණා නම් අපිට සුවිශේෂ වූ ධර්මයක් දේශනා කරනවා. ඒ ධර්මය තුළින් අපි නිවන් දකින්න පුළුවන්කමක් තියෙනවා. මොකද උන්වහන්සේ දන්නා අපිට අවබෝධ වෙන්නේ කොයි පැත්තෙන්ද. අපිට ඒක තේරෙන්නේ නැති නිසා අපි මොකක් හරි මේ පොදු කාරණා ටිකක් තමයි කියන්නේ. ඒ විදිහ හරියටම එක්කිනාට ඒ පුජ්‍යලයට හරිම යන එක අපි දන්නේ නැහැ. ඒ නිසා අපි යම් කිසි ප්‍රගුණ කරලා තියෙන ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒකට අනුගතව තමයි අපි ධර්ම දේශනා. භාගතුන් වහන්සේට තියෙන ඒ ඥානය මතක තියාගන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේටවත් නැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේට ඒ තියෙන ඥානය අනිකුත් රහතන් වහන්සේලාටත් නැහැ. ඒ රහතන් වහන්සේලාට තියෙන ඥානයට පහළ ඉන්න ඒ උත්තමයන්ටත් නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ තියෙන අවබෝධය ගාක් මේ අවබෝධය තියෙන්නේ ඒ තමන් වඩපු ධර්මතාව වලට කරපු පාරමිතාවල ශක්තියත් එක්ක.
භාගතුන් වහන්සේ නමක් එක්ක පාරමිතා සංසන්දනය කරනවා නම් කරන්න පුළුවන් තව භාගතුන් වහන්සේ නමක් එක්ක විතරයි. මතක තියාගන්න. වෙන කාටවත් හැරෙන්නවත් බෑ. ඒ නිසා අපි අද මේ ලෝකයේ ඇත්ත බලන්න නම් මේ විදිහට හිත තැම්පත් කරගත්තාම මේක සරලව අපි ඉස්සල්ලා මේ පැවැත්ම දුක්ඛ එහෙම නැත්නම් පංච උපාස්කන්ධය එහෙම නැත්නම් නාම රූප ධර්මයන් මොනවා කිව්වත් මේ පැවැත්ම තමයි අපි බලන්නේ. මොකද මේ පැවැත්ම තියෙන්නේ අපිට. එහෙනම් පින්නතුනේ මේ පැවැත්ම තියෙන්නේ හිතයි කයයි කියලා දෙකක්. ඉතින් මේ හිතයි කයයි දෙකේ එකතුව තමයි අපි මේ සත්‍යය කියලා හඳුන්වන්නේ. ඉතින් මේක කොටස් කරලා බලපුවාම වෙන් කරලා බලපුවාම මෙතන සත්ත්ව පුද්ගල පැවැත්මක් තියනවාද කියලා තමන් තේරුම් ගන්න. සත්ත්ව පුද්ගල පැවැත්මක් තියනවාද කියන කාරණා. දැන් අපි උදාහරණයක් විදිහට ගමු අපේ කය ගැන. කය ගමුක රූපේ. දැන් චුට්ටකට කලිනුත් අපි භාවනා කරලා කෑලි කෑලි පොඩ්ඩක් බැලුවා නේද? එතකොට මෙන්න මේ සියලුම මේ කයේ තියෙන මේ හැම කොටසක් භාගතුන් වහන්සේ පෙන්නනවා සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාරය කියන කොටසක් තියෙනවා. මේ කය කියන එක බලන්න කිව්වා මේ ධාතු වශයෙන්. ඒ වගේම මේ කය කියන එක බලන්න කිව්වා පිළිකුල් වශයෙන්, පටික්කුල වශයෙන්. එතකොට මොකද්ද මේ රූපයක්? එහෙම නැත්නම් මේ කය කියන එක ධාතු වශයෙන් බලන්න කියලා කිව්වේ. මේ ධාතු කියලා જાතියක් තියෙනවා පින්නතු ධාතු කියලා කියන්නේ යම් කිසි ශක්තියින් ප්‍රභේදයක්. ඒ ශක්තියින් හතරක් තමයි එකතු වෙලා තමයි මෙන්න මේ හැම රූපයක්ම හැදිලා තියෙන්නේ. ප්‍රධාන හතර. මොකද මේ ශක්තියින් හතර පඨවි කියන ශක්තියක් තියෙනවා. දැන් මේ ගස්කල් පර්වතයේ ඔක්කොම මේ තමන්ගේ කය පවා හැදිලා තියෙන්නේ මේ පඨවි කියන ශක්තිය තියෙනවා. ආපෝ කියන ශක්තියක් තියෙනවා, තේජෝ කියන ශක්තියක් තියෙනවා, වායෝ කියන ශක්තියක් තියෙනවා. දැන් පින්නතුන් දන්නවා මේ හැම රූපයකම විද්‍යාවෙන් ගත්තාම මේ හැම රූපයක්ම කඩලා කොටස් කරලා අවසානයේ ඒවට අපි කියනනේ පදාර්ථ කියලා. ඒ පදාර්ථයක් මේ තියෙන ගහගත් වලව අපේ මේ තියෙන කය පවා මේවා පදාර්ථ. මේවා කුඩාම කොටස් වලට කඩපුවාම අන්තිම කොටසට කඩපුවාම විද්‍යාඥයෝ කියන එකට පරමාණු. භාගතුන් වහන්සේ ඔය පරමාණුවටත් එහා කියලා දැන් අපි ගඩොල් කැටයක් කඩපුවම කෑලි කඩලා අන්තිමේට වැලි ඇවිල්ලා වැලිත් තව කෑලි කරලා අන්තිමේට පොඩිම ඒ කියන්නේ අන්තිමට ඇල්පිනිස් සුඩකට උඩා. ඒ වගේ එහෙම පේන්නෙත් නැති තරම්. ඇහැට පේන්නේ අන්වීක්ෂයකින් බැලුවත් පේන්නේ නැති තරම්. අන්තිම තැනට කඩපුවාම ආන්ගේ කඩපු තැනට අන්තිම කොටසට කියන භාගතුන් වහන්සේ ශුද්ධ අෂ්ටකයක් කියනවා. එහෙම නැත්නම් රූප කලාපයක් කියලා කියනවා. ශුද්ධ අෂ්ටකයක් එහෙම නැත්නම් රූප කලාප. ඒයි ශුද්ධ අෂ්ටකයක් කියන්නේ. මේකේ ප්‍රධානම ධර්මතාවයන් 8ක් අන්තර්ගතයි. මොනවාද ඒ ධර්මතාවයන් නැත්නම් පඨවි කියන ශක්තිය අන්තර්ගතයි. පඨවි කියලා කියන්නේ තද ගතිය. ඒ වගේම ආපෝ කියන ශක්තිය අන්තර්ගතයි. මොකද මේ ආපෝ කියලා කියන ධර්මතාවය? ආපෝ කියලා කියන්නේ මේ ගලා යන ස්වභාවය, ඇලෙන ස්වභාවය. ඉතින් මේ වගේ දැන් වතුර වගේ එකක් බලන්න ගත්තා. ඒ අංශු ගලාගෙන යනවා. වතුර කියන්නේ මේ නේද? ගලාගෙන යන ස්වභාවයක්. එහෙම නැත්නම් ඒකේ නැත්නම් අහපුවා ඇවිල්ලා මේ ගලා යන විතරම එකතු වෙන ස්වභාවයක් නෑ. ඇලෙන ස්වභාවයක් තියෙනවා. වතුර බින්දුව දෙක ළඟ තිබ්බම මේ දෙක ගිහිල්ලා එකට ඇලවෙනවනේ. දැන් යකඩ කුට්ටි දෙකක් තිබ්බොත් එහෙම වෙන්නේ නෑ. පටවි ගතිය කියන්නේ සද ගතිය. සද ගතිය තියෙන ඒවා එහෙම එක ඇලවෙන්නේ නෑ. හැබැයි යකඩ කුට්ටි දෙකම අපි හොඳට රත් කරොත් එහෙම ඒ තියෙන එක ඇලවෙනවා. දැන් ලාව එහෙම අර අනිත් පැත්තේ තියෙන ලාව තව තැනක තියෙන ලාවත් එක්ක එකට ඇලවෙනවා. ඒ ගලන ස්වභාවය. ඒතර පටවි තියෙනවා, ආපෝ තියෙනවා. ආපෝ කියලා කියන්නේ ඒ වගේ වතුර වගේ දේවල් වල තමයි ඒක වැඩිපුර තියෙන්නේ. දියර જાති. දැන් අපේ කයේ ගත්තොත් එහෙම පටවි ස්වභාවය තියෙනවා, කෙස් වල වැඩිපුර තියෙනවා. ලොම් වල තියෙනවා, ඇට වල තියෙනවා. ඒ වගේම කෑලි 20ක් වෙනවා වැඩිපුර පටවි තියෙනවා. හැබැයි අනිත් ඒවාත් තියෙනවා. හොඳට මතක තියාගන්න. පටවි විතරක් නෙවෙයි ආපෝ තේජෝ වායෝත් තියෙනවා. එතකොට වර්ණගන්ධ රස ඕජක් තියෙනවා එහෙම එක.
එතන පඨවි ගතිය තියෙනවා. ආපෝ ගතිය තියෙනවා. තේජෝ කියලා කියන්නේ උෂ්ණත්වය. ප්‍රශ්නේ. සීතල භාවය දෙකම තියෙනවා. ඕන භාණ්ඩයක් බලන්න ඕකේ තියෙන උෂ්ණත්වය. සමහර ඒවා අල්ලගුවම එක්ක රස්නේ දැනෙනවා ඔක සීතල දැනෙනවා. ඒ කියන්නේ එයාට උෂ්ණත්වයක් තියෙනවා. ඍණ වුණත් ඒක උෂ්ණත්වයක් මතක තියාගන්න. ඒ හැම එකම තියෙනවා. දැන් ගින්දර වගේ එකක් ගත්තම මේකේ වැඩිපුරම තියෙන උෂ්ණත්වය. එහෙනම් ඒකේ තියෙන වැඩිපුර මොන ධාතුවද? පඨවි ආපෝ තේජෝ ධාතු වැඩිපුර තියෙනවා. ඉතින් ඒ වගේම වායු ධාතුව දැන් වායු ධාතුව තියෙනවා. මොකද්ද වායු ධාතුව කියලා කියන්නේ? දැන් වායු ධාතුව කියලා කියන්නේ හමායන ස්වභාවය. දැන් ෆෑන් එකක එනවා හුළඟක් ඒක හමායන. නිකන් සුළඟ එනවා. ඉතින් මේ වායුව කියලා කියන්නේ වාතය කියන එක නෙවෙයි වායුව කියලා කියන්නේ වායු ධාතුව කියලා කියන්නේ මේ හමායන ස්වභාවය. ඉතින් මේක හැම කෙනෙක්ම මතක තියාගන්න මේ ධාතු හතර වෙන් කරන්න බෑ කිසි කෙනෙක්. ධාතු හතර එකතු වෙලාමයි තියෙන්නේ. ඉතින් මේ හතර එකතු වෙලා මතක තියාගන්න හැම මොහොතකම මේක වෙනස් වෙනවා. තේන්නේ එක විදිහකට. මොකද එක වෙලාවකට පඨවි ගතිය වැඩි වෙනවා, පඨවි ගතිය වැඩි වෙලා ආපෝ ගතිය වැඩි වෙනවා, පඨවි ගතිය අඩු වෙනවා, ආපෝ ගතිය වැඩි වෙනවා. දැන් උදාහරණයක් ගන්නකො දැන් අයිස් කුට්ටියක් තියෙනවා කියලා. දැන් අයිස් කුට්ටියේ මොන ගතියද වැඩිපුර තියෙන්නේ? පඨවි ගතිය. පඨවි ගතිය. දැන් ඔක යට ගින්දර දාලා තියෙන කියලා හිතන්නකො අයිස් කුට්ටියේ තියලා මොකක් හරි තාච්චියක්. දැන් රස්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට මොකද? දේ වෙනවා නේද? එහෙනම් දැන් ඒකේ තේජෝ ගතිය පඨවි ආපෝ ගතිය වැඩි වෙනවා. පඨවි ගතිය දැන් නැති වෙලා ආපෝ ගතිය. දැන් තවත් අත් කරනවා. දැන් උෂ්ණත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් තේජෝ ගතිය වැඩි වෙනකොට තේජෝ ගතිය වැඩි වෙන්න අර ටික වාෂ්ප වෙනවා. එහෙනම් වායෝ ගතියටපත් වෙනවා. දැන් අපේ කය වුණත් එහෙම බලන්න පුච්චලා මොකද වෙන්නේ? නේද? මේක අලු බවටපත් වෙන නේද? සමහර කොටස් නේද? පත් වෙලා වායු ගෝලයට එකතු වෙනවා. සමහර කොටස් පොළොවට එකතු වෙනවා. පිච්චිලා මේ විදිහට මේ ධාතු වලට තමයි එකතු වෙන්නේ. ඉතින් ඔන්න ඔය ධාතු මගේ කියලානේ අරන් තියෙන්නේ. ස්වභාව ධර්මයේ තියෙන ධාතු ගොඩක් නෙමෙයි තියෙන්නේ මගේ කියලා. ඔයගොල්ලෝගේ මගේ කයවල ඔක්කොම මේ ස්වභාව ධර්මයේ තියෙන මේ ශක්තියින් සමූහයක්. ඒ භාගතුන් වහන්සේ දේශනා කළ දෙන මේ ශක්තියින් ටික මේ ස්වභාව ධර්මයේ තියෙන ඕන ටික තමයි මගේ කරගෙන තියෙනවා. ඔය මගේ කරගත්ත ප්‍රශ්නේ තමයි දුක කියලා කියන්නේ. ඒක අතහැරලා දාන්න. ඉවරයි නෝ. එතකොට අතහැරලා දාන්න තියෙන හිතෙන් ඒකෙන් කියන්නේ පරිහරණය කරන්න එපා කියලා. අපි මැරෙනකන් කන්න ඕනේ. ඉන්න තැනක් ඕනේ. ඉතින් ඒවා තියෙන්න ඕනේ. එහෙම නෙමෙයි. මතක තියාගන්න ඒවා ඒ පරිහරණය කරාට ගැටලුවක් නෑ. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මේක මගේ කරගත්ත එක. මේ ස්වභාව ධර්මයේ තියෙන ශක්තියෙන් අපි හැම කෙනෙක්ම නිවන් දකින්න තාක්කල් මගේ කරගෙන උපාදානය කරගෙන ඉන්න එක තමයි දුක කියලා කියන්නේ. ඉතින් තව එකතු කරගන්න එක වැඩි කරගන්න එක දුක වැඩි වෙන එකක්ද අඩු වෙන එකක්ද කියලා තමයි බලන්න. එන්න වැඩි වෙනවනේ දුක. ඉතින් එහෙමනම් දැන් සාමාන්‍ය මේ උත්තමයන් වහන්සේලා රහතන් වහන්සේලා තමන්ට ලැබිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වලින් හැදිච්ච පරණ කර්මයකින් සකස් වෙච්ච කයක් නෙමෙයි අපි භුක්ති විඳින්නේ. එතකොට මේ පරණ කර්මයකින් සකස් වෙච්ච මේ කය පින්නතුනේ මතක තියාගන්න රහත් උනත් මේකට තියෙන ආයුෂ ඉවරෙනකන් ඒ ධාතු හතර මගේ කියාගත්ත දුක එයාට දරන්න. ඒ කියන්නේ මානසික දුකක් නෑ. චෛතසික දුකක් නෑ. හැබැයි කායික දුක රහතන් වහන්සේට තියෙනවා කියන්නේ ඒකයි. එහෙනම් මේ ධාතු හතර එක්ක බැඳිච්ච තව හතරක් තියෙනවා. දැන් ඔය ඇත්තන්ට මේ වටාත්ත පේනවා. මේ වටාත්ත පඨවි ගතිය තියෙනවා. ආපෝ ගතිය තියෙනවා. තේජෝ ගතියක් තියෙනවා. වායෝ ගතියක් තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවනේ දැහැට වර්ණයක්. සුදු පාටක් පේනවා. එහෙනම් ඒකේ වර්ණය තියෙනවා. මේක නහයට ඉඹල බැලුවොත් ගන්ධයකුත් තියෙනවා. දිව ගාලා බැලුවොත් එම් රසයකුත් තියෙනවා. ඒ වගේම පින්නතුනේ මේකේ තියෙන ඕජා කියලා ගුණයක්. මොකද මේ ඕජා කියලා කියන්නේ? තව වැදගත් එකක් ඔක. මේ ඕජාව කියලා කියන්නේ අපි පින්නතුනේ මෙන්න මේ
රූපය කලාපයේ කර්මන්ති අන්තිම තැන අර ගඩොල් කැටේ කඩලා තියෙන අන්තිම තැන අන්නේ රූප කලාපයේ කාවික භාගතුන් වහන්සේ දේශනා කරන්නේ චිත්තක්ෂණ තියෙන්නේ 17. චිත්තක්ෂණ 17ක ආවිෂයක් තමයි තියෙන්නේ. එතකොට මේ චිත්තක්ෂණ 17ක ආවිෂයක් තියෙන මේ රූප කලාපයක් ඇති වෙලා නැති වෙලා යනවා. මොකද හුඟක් තියෙන්නේ ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා කියලානේ. ඒතර පවතිනවා කියන එකක් අපිට හොයාගන්නවත් බෑ. ඒ තරම් වේගෙන් මේක සිද්ධ වෙන්නේ. එහෙනම් අපිට නම් පේන්නේ ඇති වෙලා නැති වෙලා යන එක විතරයි. ඔය පවතිනවා කියන එකවත් අල්ලන්න බෑ අපිට. චිත්තක්ෂණ 17ක් කියලා කියන්නේ හිතා ගන්නත් බැරි තරම් ඉතාමත්ම සියුම් තප්පර, මිලි තප්පර, නැනෝ තප්පර නේ හිතන්නත් බැරි තරම්. ඇහැ පිල්ලමක් ගන්න වෙලාව 1000කට කැඩුවත්, කෝටියකට කැඩුවත් ඒකක් ගත්තත් ඔය චිත්තක්ෂණයක් කියලා කියන්නේ නෑ. හිතක ආවිෂය කියලා කියනවනේ. හිතක ආවිෂය තමයි වේගවත්. ඒ වගේ 17ක් තියෙනවා. ඒක ක්ෂණ වලට පරිවර්තනය කරොත් දැන් දන්නවනේ අපි සෙන්ටිමීටර් මිලිමීටර් වලට පරිවර්තනය කරනවා. නේද? ඉතින් යන්න ඒ විදිහට අඩි අඟල් වලට පරිවර්තනය කරනවා. දැන් අඩියකට අඟල් කීයද? අන්න ඒ වගේ ක්ෂණ වලට පරිවර්තනය කරන්න පුළුවන් චිත්තක්ෂණ. චිත්තක්ෂණයකට ක්ෂණ කීයක් තියෙනවද? ක්ෂණ 3ක් තියෙනවා. එතකොට අර 17 තුنين වැඩි කරපුවම ක්ෂණ කීයක්ද කියලා එනවා. එතකොට මෙන්න මේ ක්ෂණ ගාන පැහැදිලි 17 තුنين වැඩි කරපුවම මෙන්න මේ ක්ෂණ 51ක් වෙනවා. මෙන්න මේ පළවෙනි ක්ෂණය තමයි මේ රූප කලාපය ඇති වෙන්නේ. රූප කලාපයක් ඇති වෙනවා පළවෙනි ක්ෂණයේදී. ඇති වෙලා ඊටු ටික පවතින. ඒ කියන්නේ ඇති වෙමින් නැති වෙමින් තමයි තියෙන්නේ හැමතැනම. ඒ ටික පවතිනවා කියලා කියන්නේ ඉතින් මෙන්න මේ අවසානයේදී ඒවත් මතක තියාගන්න විපරිණාමයට වෙමින් තමයි යන්නේ රූපේ. එතකොට මේ විදිහට ගිහින් අවසාන චිත්තක්ෂණය තියෙනවා. අවසාන චිත්තක්ෂණයේදී මේක විනාශ වෙලා යනවා. මේක විනාශ වුණාට පින්නතුනි මහා පුදුම දෙයක් සිද්ධ වෙනවා මෙතන. මොකක්ද? ඒ රූප කලාපේ නැති වුණාට මේ රූප කලාපයේ තියෙන යම් ශක්තියක් නිෂ්පාදනය කරනවා. ඒ ශක්තියෙන් තව රූප කලාපයක් උත්පාදනය කරනවා. තේරෙනවද? යම් ශක්තියක් නිෂ්පාදනය කරන දැන් ඕක සරලව ගන්නකො. දැන් පොල් ගහක පොල් බීජයක් හැදුනහම දැන් පොල් ගහේ පොල් ගෙඩිය හැදුනහම ඒ පොල් ගෙඩියෙන් අය පොළොවට වැටුණාට පස්සේ අයත් හැදෙනවනේ ගෙඩිය. අයත් ගහක් හැදෙනවා. ඒ ගහෙන් අය ගෙඩිය කරනවා අයත් ගහක් හැදෙනවා. ඒ කියන්නේ මේ රූපේ අර පොල් ගහෙන් තියෙනවා යම් කිසි ගුණයක් ශක්තියක් පොල් ගෙඩියට දීලා තියෙනවා. ඒ පොල් ගෙඩියෙන් නැවත පොල් ගහක් හදන්න පුළුවන් ශක්තිය. ඉතින් අපිටත් එහෙමයි. දැන් දරුවෝ බිහි කරන කාර්යයේදීත් එහෙමයි. ඒ අම්මා තාත්තා එකතු වෙලා කරන ක්‍රියාවලිය නිසා ඒ දරුවෙක් බිහි වෙනකොට ඒ අම්මගේ තාත්තගේ තියෙන යම් කිසි ශක්තියක් ඒ දරුවාගේ ඒ කලලයට එකතු වෙනවා. ඒ නිසා තමයි දරුවා අම්මා වගේ වෙන්නේ, තාත්තා වගේ වෙන්නේ. ඒ ඥාතිවරයෙක් වගේ වෙන්නේ. ඇයි? අර තියෙන රූප කලාපවල තියෙන ස්වභාවයක් තමයි ඊළඟ රූප කලාපයටත් යන්නේ. අන්න ඒ වගේ රූප කලාපයක් නැති කරලා නැති වුණාට පස්සේ තව එකක් ඇති කරන්න අර විදින ශක්තිය තමයි මෙන්න මේ ඕජා ගතිය කියලා කියන්නේ. ඕජාව. ඕජා කියලා කියන්නේ. මේක හරියට අපි අර මේ රිලේ දුවනවා. සහය දුවන. නේද? මේ පටන් ගන්නවා පළවෙනි චිත්තක්ෂණේ චිත්තක්ෂණ 49ක් දුවලා අරකේ නැති වෙනකොටම බැටන් එක දෙනවා ඊළඟ එක්කෙනාට දුවපන් කියලා. ඒ දුවන්නේ මෙන්න මේක නැති වුණාම හැබැයි මේක දැන් ඒ රූප කලාපයේ ඉවරටම ඉවරයි. හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙලා ඇති වෙලා පැවතිලා නැති වුණා. දැන් අලුත් එකක් එන්නේ. ඒකත් අනිවාර්යෙන්ම දිව්වත් ඇති වෙලා පැවතිලා නැති වෙනවා. ඇති වෙලා නැති වෙනවා කියන එක තමයි සරලව ගත්තේ. චිත්තක්ෂණ 51යි තියෙන්නේ. චිත්තක්ෂණ 51යි චිත්තක්ෂණ 17. ඉතින් මේ වගේ වේගෙන් මේක සිද්ධ වෙනවා. දැන් අපේ මේ ගත්තොත් අපි මේ කුණු එහෙම අතුලනවා. ඇඟේ තියෙන මේ හැමනේ ගැලවිලා යන කුණු. ඉතින් ඕක තියෙන චූටි කෑල්ල පවා දැන් ඒ රූපය මොකද වෙලා තියෙන්නේ වෙනස් වෙලා ඒවා ගැලවි යනවා ඔක්කොම වෙනස් වෙවි රූප කලාප වෙනස් වෙවි වේගෙන් මේ රූප කලාප වෙනස් වෙනවා.
රූප කලාප නැති වෙලා යනවා සමහර ඒවා මේ කයටත් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව සම්පූර්ණම ඔක්කොම සමහර ඒවා එළියට හැලිලා යනවා. තියාගන්නත් බෑ. දහඩිය වශයෙන් යනවා, මල මුත්‍ර වශයෙන් යනවා, සෙම කොට එනේද කෙලසෙත් කෙල සොට්ටු සෙම කබ කඳුළු වශයෙන් යනවා. එන මෙහෙන් මදි වෙනකොට රූප කලාප මොකද වෙන්නේ? තව රූප කලාප දාගන්න. ඒක තමයි මේ පැවැත්ම පවත්න්නේ මේ කබලින්කාර ආහාරයත් උන්නේ. එතකොට තමයි මේක ආයේ පවතින්නේ. මෙහෙන් දාන්නේ. කනවා කියලා කියන්නේ කනවා බොනවා කියන්නේ තව රූප දාන්න. හැබැයි මේක මේ විදිහට පවත්වන්න පුළුවන් මේ රූප කලාප ටික ඔක්කොම මේ විදිහට පවත්වන්න පුළුවන් එන්නේ. Taman අර කර්මයෙන් හදාගෙන තියෙන ආයුෂය. ඒ ආයුෂය විතරයි. ඊට පස්සේ මේක මැරිලා වැටෙනවාම සමහර කලින් ඒ එච්චර ඉන්නෙත් නෑ ඊට කලිනුත් මැරෙනවා. ඉතින් හැම වෙලේම මේ මෙරි ඉපදෙමින් මැරෙන රූප කලාප ඇති වෙමින් නැති වෙන යන රූප කලාප ඇති වෙමින් නැති වෙන වේගයෙන් සිද්ධ වෙන මේ රූප කලාප ගොඩාක් දරාගෙන තමයි මේ රූප කලාප ගොඩක් දරාගෙන චූටි අංශු ගොඩක් gadolයක් එකතු කරගෙන අර වැලි කැට අංශු එකතු කරගෙන වගේ අපිත් මේ ඉන්නේ Taman කියලා එකක් හදාගෙන තියෙන මෙන්න මේ රූප කලාප ගොඩ එකතු කරගෙන ඕක නිකන් චූටි කෑලි වලට කඩාගෙන දුර වැටුනොත් එහෙනම් මොකද වෙන්නේ? හොඳට බලන්න. එක මගේ කියලා ගන්න තියෙන මේ ඔක්කොම ඇති වෙමින් නැති වෙමින් වේගයෙන් වෙනස් වෙන ධර්මතා සමූහයක් තියෙනවා. ඉතින් මේක තමයි දැක්කනම් දැක්ක විතරයි කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ. අය දෙවෙනි සැරේ බලන්න එකක් නෑ. මොකද ඔක්කොම වෙනස් වෙනවානේ. මේක වේගෙන් සිද්ධ වෙන හින්දා තමයි අපිට මේ වෙනස් වීම පේන්නේ නැත්තේ. අනිත් එක තමයි මේ රූප කලාපයෙන් හදන ඊගාව රූප කලාපය අරකට සමාන වෙන පින්න. සමාන හින්දා අපිට පේන්නේ පරණ එකම තියනවා කියලා. නিত্য සංඥාවමයි පේන්නේ. නිට්ටයමයි පේන්නේ. අනිත්‍යයක් පේන්නේ. ඒකම පේන්නේ. දැන් ආම්දුරුව මෙතන ඉන්නකොට ඊළඟ මොහොතේ වෙනස් වෙනවා පේන්නේ. එයාම ඉන්නවා පේන්නේ. දැන් මම අපි උනත් කන්නඩියට ගිහලා මම උන්නේ. අන්න එතන තමයි වැරදි අවබෝධය. එතන තමයි අවිද්‍යාව තියෙන්නේ. ඇත්ත පේන්නේ මේ ඇස් දෙකට. මේ ඇස් දෙකෙන් බලලා නිවන් දකින්න හම්බෙන්නේ නැහැ කවදාවත්. මතක තියාගන්න. ඇස් දෙකෙන් බලලා නිවන් දකින්න බෑ. කන් දෙකෙන් අහලා බණ අහලා ඒ අනුව කල්පනා කරොත් නිවන් දකින්න. ධර්මය අහලා ඒ විදිහට හිතන්න ඕන කල්පනා කරලා. ඉතින් එහෙමනම් බලන්න ඇයි මේ රූප කලාප හැදුනේ කියලා බලන්න. මේ විදිහේ රූප කලාප මගේ කරගෙන ඉන්නේ ඇයි? එහෙනම් මෙන්න මේ රූප කලාප එහෙම නැත්නම් මේ රූප වලට තියෙන තණ්හාව හින්දා වෙන මොකක් නෙවෙයි. තවත් මේ රූප කලාප වලට තියෙන තණ්හාව තවදුරටත් තියාගත්තොත් ඉතින් ඔබත් මමත් අයිරින් සංසාරේ අයත් යනවා. අයත් යනවා. අයත් සසරට එකතු වෙනවම. ඇයි සසරට එකතු වෙනවා කියලා. ඉතින් මේක නැවත මගේ කියාගන්න උවමනාව නැති. එතකොට අයපාරක් රූප කලාප හදන්න අනිවාර්යෙන්ම Tamange කැමැත්තක් තියනවා නම් ඊළඟ සැරේ අයත් හදන්න රූප මගේ කියාගන්න ආයිපත් උත්පත්තිය ලබන උත්පත්තිය ලබන්නේ රූප අල්ලන්නේ. දැන් මව කුසක උත්පත්තිය ලැබනවා කියලා හිතන්න. අපි ආයේ කොහේ උපදේශ කියලා ඒකත් හරියටම තේරුම් ගන්න අමාරුයි. මේ ධර්මයේ හරියට ගියේ නැත්නම්. නමුත් ඉතින් ගියොතින් තමන්ගේ උපත කොහොමද කියලා තමන්ට තීරණය කරගන්නත් පුළුවන්. ඉපදෙන්නේ නැතුව ඉන්නත් පුළුවන් ඕන. රහත්තුන්. ආයේ. මොකද එයා ආයේ රූප කලාප මගේ කියලා ගන්න නැහැ රහතන්. ඒකනේ ආයේ උපදින්නේ. මේ රූපය මගේ කියලා ගන්න. අනේ රූපේ විතර නෙවෙයි වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම ඈ. ඉතින් මේ රූපේනේ පළවෙනි එක මේ අපිට දැන් ගෝචර වෙන්නේ රූපේ. එහෙනම් ගහන්න ඕනේ පළවෙනියටම හොඳටම රූපෙට ගහන්න. රූපය තමයි පිළිසිඳ දකින්න ඕනේ ඉස්සල්ලා. මේ රූපය දකින්න රූපය ගැන නිබ්බිදාවටපත් වෙනවා. කලකිරෙන. ගන්න බෑනේ. අවබෝධයෙන් බලන්න ඇති වෙමින් නැති වෙමින් යන රූපයක්. වේගයෙන් වෙනස් වෙලා යන එකක්. මගේ කියලා ගත්ත එකට වරදින එක වරදිනවාමයි. මේක මගේ. මේක විතරන්නේ මේකට බැඳිච්ච පුතා, මේක බැඳිච්ච දුව, මේකට බැඳිච්ච මහත්තයා, මේකට බැඳිච්ච නෝනා, ඒ රූපත් මගේ. මේවා දාලා තියෙන ගියේ ඒකත් මගේ. ඒවා තියෙන ඉඩම ඒකත් මගේ. දැන් ඉතින් මේකට මොකද වෙන්නේ කියලා බලන්න. මේ පුද්ගලයාට දැන් මොකද වෙන්නේ?
මුළු ජීවිතේ සංසාරෙම මොකද වෙන්නේ කියලා කල්පනා කරා. ඒවා මගේ කියාගත්ත කෙනා උතුම් මගේ කියාගෙනම යන්නේ නැහැ. දැන් මේ වගේ යථාර්ථය අවබෝධ කරගත්ත කෙනා මෙයා දන්න මේ එකක්වත් මගේ නෙවෙයි කියලා. ස්වභාව ධර්මයක් නෙති. මේ ස්වභාව ධර්මයේ විදිහට ඉන්න දීලා තමන් පැත්තකට යනවා. පැත්තකට යනවා කියලා කියන්නේ හිතෙන් අතහරින්න. අල්ලන්න බෑනේ. ඇයි අල්ලන්න යනකොට වෙනස් වෙලා. ප්‍රඥාවෙන් බලන්නකෝ වෙනද මේක අල්ලන්න යනකොට වෙනස් වෙනවාමයි. ඊළඟ මොහොතේ හැම මොහොතකම මේක වෙනස් වෙනවා. මගේ කියලා ගන්නකොට ඊළඟ සැරේ ඒක නෑ. ප්‍රඥාවෙන් දැකපු කෙනා ගන්න. ඇයි ගන්න නැත්තේ? අර ගන්න උවමනාවක් නැහැ. ගන්න අවශ්‍යතාවයක් නැහැ. වෙනස් වෙන එකක් ප්‍රඥාවන්තයෙක් මගේ කියලා ගන්න නැහැ. ඒක නෙමෙයි ධර්මයේ ප්‍රඥාවන්තයාටයි කියලා කියන්නේ. අනුරුද්ධ සූත්‍රය. මෝඩ හැම කෙනෙක්ම ඒව ගන්නවා. එහෙනම් ටික ටික හරි මොලේ පෑදෙන්නේ මොනවා වුණොත්ද කියලා කල්පනා කරලා. මොලේ තියනවා කියලා කියන්නේ කාටද? ප්‍රඥාවන්තයෝ කියලා කියන්නේ කාටද? ඉගෙන ගත්තා කියන එක නෙවෙයි ප්‍රඥාවන්ත කෙනෙක්. එක එක විෂයන් වලට එක එක දේවල් වලට තමන් දක්ෂයි. ඒවා ඔයගොල්ලෝගේ ඒ තියෙන ලෞකික පැවැත්ම සඳහා. ඒ වගේම පින්කනුත් කරගන්න පුළුවන්. ඒ වගේම හැබැයි මතක තියාගන්න නිවන් දකින්න බෑ. නිවන් දකින්න පුළුවන් එන්නේ මෙන්න මේ ධර්මයන් අවබෝධ කරගන්න. ඉතින් මේ ධර්මයන් එහෙම හැමදාම ඇහෙන්නේ නැහැ සංසාරේ. සංසාරේ මේ වගේ ධර්මයන් ඇහෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ කලාතුරකින් ඇහෙන ධර්මයන් ශ්‍රවණය කරන්න හිතෙන්නේ කලාතුරකින්. ඒවාට හේතු ප්‍රත්‍යයන් තියෙනවා. නැත්නම් බෑ. එහෙනම් බලන්න මේ තරම් දීර්ඝ සංසාරයක මොන තරම් රූප ගොඩක් අපි උපාදානය කරගෙන ඇවිල්ලා තියෙනවද? ඒ උපාදානය කරගත්ත රූප එකක්වත් දැන් තියෙනවද පෙර සංසාරවල? දැන් නැහැ. ඒ ඔක්කොම ඒ කාලේ ඔක්කොම ඉවර වෙලා ගිහිල්ලා. දැන් මේ උපාදානය කරගත්ත ඒවත් ඔච්චර තමයි තියෙන්නේ. දැන් භාගතුන් වහන්සේගේ රූපෙත් මොකද වෙලා තියෙන්නේ? ඒවත් ඉවරයිනේ නේ. ධාතුන් වහන්සේලා න වැඩ ඉන්න. ඒ උත්තමයන් වහන්සේලාට වන්දනා කරලා අපිට පින් රැස් කරගෙන මේ සංසාර දුකින් අත මිදෙන්න මේ ධර්මයේ අහන්න මේවට යෙදෙන්න නේද? අවශ්‍ය පසුබිම තමයි උන්වහන්සේ සකස් කරලා දීලා තියෙන්නේ. මේක තේරුම් ගන්න බෑ. රස්සාවට ගියා කියලා මේක තේරෙන්නේ නේද? ගොවිතැන් කරා කියලා මේක තේරෙන්නේ. මතක තියාගන්න පින්කම් විතරක් කර හිටියා කියලා තේරෙන්නේ නැහැ. පින්කම් කරන ගමන් මේවා අහන්න ඕනේ. මේ ධර්මය අහලා මෙහෙවන්න. කවදා හරි නිකන් නිවන් දකී කියලා හිතුවොත් දැන් මේක නිකන් අවබෝධය අන්තිම කාලේ මැරෙන්න ලඟ වෙනකොට අය ඔක්කොම කරගත්ත මේකත් නිකන් වෙයි කියලා හිතෙනවා. මේ කියන ධර්මය නිකන් අවබෝධ වෙයි කියලා හිතනවා. එහෙම වෙන්නේ නැහැ නේ පින්නතුනි. නිකන් වෙනවා නම් ඔක්කොම වැඩිපුරම එහෙනම් අපි තමයි නිවන් දකින්නේ. මොකද වැඩිපුරම නිකන් ඉන්නේ අපි. නිකම්ම ඉන්නේ බලන්නේ නැහැ. මොකුත් හිතන්නේ නැතුව ධර්මයක් මෙනෙහි කරන්නේ නැතුව. නිකන් ඉන්න තමයි උත්සාහය තියෙන. ධර්මයක් නිකන් මෙනෙහි වෙන්නේ නැහැ. හිතුවේ නැත්නම් හොඳට මතක තියාගන්න. නිකන් මෙනෙහි වෙන්න නම් අඩුම ධර්මයෙන් එයා සෝතාපට්ටි ඵලයවත් ලබලා තියෙන්න නන්න එයාට තමයි මේ ධර්මයේ ටික ටික හරි මෙනෙහි වෙන්නේ. අනිත් කෙනාට නම් මෙලෝ දෙයක් නැහැ පින්නේ. එයාලා ඉන්නේ මේ සංසාරෙම යන ඔය නිකන් බලන්න ඔළුව දිහා නිකන් කල්පනා කරන මොන තරම් මේ ඔළුව එක එක පැතිකඩවල වලට යනවාද කියලා හැම වෙලාවෙම. දැන් මේ වෙලාවෙත් මේ බණ අහන වෙලාවෙත් මොන තරම් හරියට මේ ධර්මය ඇහුවේ නැත්නම් මොන තරම් යනවාද කියලා බලන්න. ඒ නිසා මේ රූපය යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධ කරගත් උත්තමයා අනිවාර්යයෙන්ම රූපය නිබ්බිදාටපත් වෙලා කලකිරිලා මේක අත්හරිනවා. ඒක නිසා තමයි ධාතු මනසිකාරය දීලා තියෙන්නේ. ඉතින් මේ ධාතු මනසිකාරය පෙන්වනකොට නේද මේ ධාතු හතරෙන් හැදෙච්ච මේ රූප වලට එක එක නම් දාලා තියෙනවා. මේ ධාතු විතරයි තියෙන්නේ. ඒ උනට අපි දාලා දෙන නමක්. මේකට දාලා දෙනවා වටාත්
මේ පේන රූපෙට දාලා තිනවා ධම්මකුසල කියලා. ඒ රූපෙට කලිනුත් නමක් දාලා තිබුණා ගිහි කාලේ තව එක නේද? තවත් කල් යනකොට තවත් මොකක්ද ආයිද? ඒ වගේ එක එක නම් දාන්න. ඒතර මේ නමෙන් ඒ පුජ්‍යලයා එතන ඉන්නවාද? ඒ දේ එතන තියෙනවා. කඩලා බිඳලා බලන්න නෑ නේද එහෙම? නෑ එතන තියෙන්නේ සම්පූර්ණ ධාතු වලින් හැදිච්ච දේවල්. සම්මුතිය තුල අපි එහෙම තියනවා කිව්වට මෙන්න මේ විදිහට ප්‍රඥාවෙන් බලනකොට එහෙම දෙයක් නෑ. හොඳට මතක තියාගන්න. ඒක නිසා තමයි ඒ අරහත් උත්තමයන් වහන්සේලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ රූප වෙනස් වුණාට උන්වහන්සේලාට දුකක් නැත්තේ ඒකයි. කිසිම දුකක් ඇති වෙන්නේ නැහැ රූප වෙනස්. තමන්ගේ කය වෙනස් වුණත් මේ වෙලාවේ බෙල්ල කපලා ගියත් ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අයට එහෙම ප්‍රශ්න තියෙනයි. දැන් මේ වෙලාවේ මැරෙන්න කැමතිද කියලා බලන්න කල්පනා කරන්න. දැන් මැරෙන්න කැමතිද? අපෝ බෑනේ හෙටත් වැඩ තියෙනවා. අනිද්දාත් වැඩ තියෙනවා. තව අර අහවල් එක්ක කරන් තියෙනවා. අහවල් එක්ක කරන් තියෙනවා කියලා. හිත ඇතුලෙන් කියනවා. ඒ වුණාට දන්නේ නැතුව මැරුණොත් මොකද? ආ රූප කලාප ගැන අපිට විශ්වාසයක් නැහැ. මම තියනවද නැද්ද කියලා හිතා ගන්නත්. ඒ නිසා මේ විදිහට කල්පනා කරගන්න හිතන්න පුළුවන් කෙනෙකුට විතරමයි. නිකන් ඉන්න කෙනෙකුට නෙවෙයි මේ විදිහට කල්පනා කරන කෙනෙකුට විතරමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. ඉතින් මේක හැමෝටම හරියන්නේ නැහැ. අපි ඒ කාලේ ධර්ම දේශනා කරා ගොඩාක් කරා. සමහර කට්ටියක් එනවා. ධර්මයේ අහන්න භාවනා කරන්න. ටික දවසක් ඇවිල්ලා ආයෙ කරන්නේ ඇයි? එන්නෙත් නැහැ. ඔය හරියන්නෙත් නැහැ. බෑ කරගෙන යන්න බෑ. එහෙම කරගෙන යන්න බෑ දිගට යන්න බෑ මොකක් හරි බාධාවක් කියලා. මොනාරි නිවන් දකින්න කියලා මහා ලොකු පෙර ගහගෙන ඉන්නේ. ඒ වුණාට මොකක් හරි ප්‍රශ්නයක් කියලා අන්න අරයාගේ නිවන එයාව වහගන්න. මොකක් හරි හිතෙන් දාගන්න. මොකක් හරි ප්‍රශ්නයක් කොහේ හරි අධයක් හොයාගන්න. මොකක් හරි නේද? දැන් එයාට ඒ ධර්මයේ හිතට අරගෙන නිවන් දකින්න හිත මෙහෙව ගන්න නෙවෙයි ඕනේ. වටේ තියෙන උන් නිවන් දකින්නවද කියලා බලන්න. වටේ ඉන්නේ නිවන් දකින්නවා නම් හරි. එනවා නිවන් දැකලා තියෙනවා. එහෙම නැත්නම් වටේ කට්ටිය මෙහෙම හිටියනම් එයාත් නිවන් දැක්කා. ධර්මයේ මෙනෙහි කරා නම් ඉවරයි. අනුන්ගේ කෙහෙල් මල ගන්න නැති. මේ මොකද්ද මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ? ඉතින් අපි මේ මුළු සංසාරෙම කරේ මේ අනුන් ගැන හොයපු එක. මේ අනුන්ගේ දේවල් හොයන්න ගියපු එක එකමනේ තාමත් තියෙන්නේ. තමන්ගේ හොයාගත්තා නම් ඉවරයිනේ. අපේ මේ තමන්ගේ පැවැත්ම මොකද්ද? තමන්ගේ තියෙන කෙලෙසේ මොකද්ද? තමන්ගේ තියෙන නේද? මේ පැවැත්ම තියෙන තමන්ගේ අඩුපාඩු හදාගන්න එකයි භාගතුන් වහන්සේ දේශනා කරන නිවන් දකින එකම මාර්ගය කියලා. තමන්ගේ අඩුපාඩු හදන්න. අනිත් ඒවා කොහොමද වෙනස් කරන්න බෑ නේද? මහත් වෙනස් කරන්න පුළුවන්. නෝනා වෙනස් කරන්න පුළුවන්. දරුවෝ වෙනස් කරන්න පුළුවන්. අඩුම තරමේ මතක තියාගන්න අපිට කිසිම කෙනෙක් තමන්ගේ කයවත් තමන්ට ඕන විදිහට වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න හදන්න ගිහිල්ලා දුකටමයිපත් වෙන්නේ හැමදේම. ඉතින් ඒකෙන් කියන්නේ බෙහෙත් බොන්න එපා, කන්න එපා, බොන්න එපා නෙවෙයි. ඒවා කරන්න මේ පැවැත්මට නමුත් මේ ඇත්ත තේරුම් ගන්න. ඕන වෙලාවක අපි මේ ධර්මයේ ඉන්නවා නම් ඕන වෙලාවක අපිට අතහරින්න පුළුවන් තියෙන ඕන දෙයක් අතහරින්න පුළුවන් ශක්තිය ඉන්නේ ධර්මයේ අවබෝධයේ. ඕන දෙයක් අතහරින්න පුළුවන් ශක්තිය. දැන් එතකොට පුදුම සැහැල්ලුවක් හිතට දැනෙන්නේ. පාරෙන් අතහැරලා දාන්න. ඕනම දෙයක්. අනිත් පැත්ත හැරෙන්නේවත් බලන්න නැතුව අතහරින්න පුළුවන් ශක්තියක් එන්නේ. හැබැයි ඒ හිතට ගත්තොත් විතරයි නැත්නම් ඉතින් අල්ලගෙන ඉන්නේ. තා ටිකක් අනේ කමන්නේ කියලා අල්ලන. ඉතින් තමන්ගේ අතේ තියෙන්නේ මේක අතහරිනවද නැද්ද කියන කාරණා. බල කරන්නේ නිදහස් එකක්. බුදුහාමර දේශනා කරන මේ පුදුමාකාර නිදහසන්නේ බුදුහාමරත් දීලා තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ නිදහස කොච්චරද කියලා නම් කිසි කෙනෙකුට බල කරන්නේ මේක කියලා කැමති කෙනෙක් ඕන දෙයක් කරගන්න කියලා කියනවා. මේක තරණ පොජ්ජලයක් අහනවනේ භාග්‍යතුන් වහන්සේ මම අවුරුදු මෙච්චර ගානක්
ඔබ වහන්සේගේ ධර්මය අහන්න. මම තාම සෝවන් වෙන්නවත් බැරි වුණා. ඉතින් ඇයි ඒ කියලා. ඊට පස්සේ කියනවා ඔබගේ ගම කොහෙද? මේ හින්දා මෙච්චර දුරකින් මම ගම තියෙන්නේ. කවුරු හරි ඔබගෙන් පාර අහනවා මේ ගමට යන්න. ඔබ හරියටම පාර කියනවා. ඉතින් ඒ පුද්ගලයා ඒ කියන පාර ගියේ නැත්නම් ඒ ගමට යන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ බෑ භාග්‍යතුන්. ඒ වගේ තමයි මේ නිවන කියන එකත් බුදුහාමර පෙන්නන්නේ. මම පාර කියනවා හරි පාර ගියේ නැත්නම් එයාට යන්න බෑ. Tamanට ඕන විදිහට නිවන් දකින්න බෑනේ බුදුහාමර කියපු විදිහට නිවන් දකින්න. ඉතින් එක එක්කෙනා එක එක පාරවල් හදා ගන්න උත්සාහ කරනවා. එහෙම බෑ. ඒකට අනිවාර්යෙන්ම ගුරුවරුකම් අවශ්‍යයි. ඉතින් එහෙනම් රූපේ යථාර්ථය හොඳට තේරුම් ගන්න. ඇත්ත. මේ ඇත්ත තේරුම් ගත්තොත් මේ වේගෙන් වෙනස් වෙන රූපයක් ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් යන රූපයක්. දැක්කනම් දැක්ක විතරයි. මේකට දාපු නමක් තියෙනවා. මොකද ඒ දාපු නම දාලා තියෙන්නේ නිකන් අර චිත්‍රයකට නමක් දානවනේ අපි. ඒ වගේ එකක් නෙමෙයි වෙලා තියෙන්නේ. දැන් අපි අඳිනවා චිත්‍රයක්. කොලේක චිත්‍රයක් අඳිනවා කියලා බලන්න. නේද? ওই චිත්‍ර පොතක චිත්‍රයක් අඳිනවා. ඉතින් මේ චිත්‍ර පොතක චිත්‍රයක් අඳලා පස්සේ අපි හිතමු ඒකේ ඇඳා නැට්ටුවෙක්. උඩරට නැට්ටුවෙක් ඇඳ. දැන් මේ කට්ටිය මේ චිත්‍රය දැකපු ගමන් මොකද්ද කියන්නේ? උඩරට නැට්ටුවෙක් කියන්නේ. මේන් උඩරට නැට්ටුව. හරි ලස්සන. ඇඳුම මෙච්චර. ඉතින් ඕකේ ওই නැට්ටුවා ඉන්නවනේ. අත ගාලා බලන්නකෝ. නෑනේ. එහෙම නැට්ටුවෙක් නෑනේ. අපි නිකන් දාගත් එකක් නෙදී. එතන තියෙන තින්ත ගොඩක් විතරනේ. මේ තින්ත ගොඩකට නමක් දාගෙන තියෙනවා. පාට ගොඩක් තියෙනවා එතන එච්චරයි. ඒ පාට ගොඩට නමක් දාගෙන නැට්ටුවෙක් කියලා. ඉතින් ඔබත් මමත් ඒ වගේ නෙවෙයිද කියලා. චිත්‍රයක් වගේ නෙවෙයිද කියලා බලන්න. චිත්‍රයක තියෙන පාට ගොඩක් එකතු කරාම නමක් දාලා. එච්චරයි. එතන එහෙම එකක් නෑ. ඒ වගේ තමයි ওই චිත්‍රපටියක් වගේ තමයි මේකත්. චිත්‍රපටියකත් එහෙම නෙවෙන්නේ. නළුව නිලියෝ ඉන්නවා පේන ඔක්කොම පේනවා පෙවුනට. ඔකේ ගිහිල්ලා අර තිරේ ගිහිල්ලා අලවලා බලන්නකෝ. මේ චිත්‍රපටි ශාලාවේ තිරේ ගිහිල්ලා පිටිපස්සේ ඉන්නත් බලන්නකෝ ඉන්නවද කියලා එක එකපා. නෑ මොකක්වත් නෑ. නිකන් දර්ශන පෙළක් ගිහිල්ලා අරක යටෙනවා අපි හිතනවා එතන ඉන්නවා කියලා කට්ටිය. ඉතින් මුළු ජීවිතේම ওই විදිහට චිත්‍රපටියක් බල බල යනවා වගේ එකක් තියෙන ඇස් දෙකෙන් නේ. මුළු ජීවිතේම චිත්‍රපටිය බල බල යනවා. ඉතින් ඔයගොල්ලෝ ඒකට අනුව එක එකව හදා ගන්න. රහතන් වහන්සේ චිත්‍රපටිය කියලා දැනගෙන හින්දා ඔකට අහු වෙන්නේ නැහැ පිළිතුරු. ඔය චිත්‍රපටියේ තියෙන ජවනිකාවල රංගපාණ්ඩයක් නැහැ. ඒ උත්තරමයා මේ චිත්‍රපටියෙන් අයින් වෙලා චිත්‍රපටිය යනවා කියලා දැනගෙන ඒ චිත්‍රපටියේ ඒ තැනම ඒ ෂොට් එක ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන එක දකින්න. එහෙනම් අනිත් එකක් එයා මගේ කියලා ගන්න නැහැ. මොකද ගන්න උවමනාවක්. ගන්න බෑ. එයා අවබෝධ කරලා තියෙන ගන්න බැරි. එහෙනම් එයා අනිත්‍ය බව, දුක්ඛ බව, ඒක මගේ කියලා ගන්න වැඩක් නැති බව, හරයක් නැති බව, අනත්ත් බව අවබෝධ කරගත්ත හින්දා අන්නේ උත්තමය. එතනම නිවිච්ච පුජ්‍යලේ බවටපත් වෙලා ඉන්නේ. එතනම නිවි. දැන් අන්නේ නිවීම තමයි භාගතුන් වහන්සේ අපිට කියන්නේ. අනේ නිවෙන්න. ඉතින් ඒක දකින්න. ඇහැට රූපයක් එනකොට ඕක බලන්න. මේ ධාතු මනසිකාරය කියන්නේ ඒක. මේ ධාතු හතරෙන් හැදිච්ච රූපයක් නෙමෙයි මේක තියෙන්නේ. ධාතු හතරේ මේ තියෙන්නේ. අනිත්‍ය වෙවි යන්නේ. ඒත් තව ඕනනම් මේක බලන්න පුළුවන් හේතු ප්‍රත්‍ය වශයෙන්. ඇයි මේක සකස් වෙන්නේ? සකස් වුනේ පෙර වූ සංසාරේ මේ රූප වලට උපාදාන වෙලා. ඒ රූපෙට උපාදාන වෙලා හින්දා එයා ඒක හදාගෙන මගේ කියාගෙන. ඔය බාහිර තියෙන ඒවා හිතන්න විදිය. ඉතින් ඕකත් වෙනස් වෙලා යනවා. හැම මොහොතකම වෙනස් වෙලා යනවා. ඉතින් එහෙමනම් එයා තරහකාරයෙක් වෙන්න පුළුවන්, හොඳ කෙනෙක් වෙන්න පුළුවන්, මගේ කෙනෙක් වෙන්න පුළුවන්. නේද? සමංගෙම කෙනෙක් කියලා කෙනෙක් වෙන්න පුළුවන්. මොකෙක් වුණත් ඒ කෙනා එතනම ඇති වෙච්ච නැති වෙච්ච ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙලා දෙයක්. ඒ රූප කලාප ගොඩක් විතරයි. මොකක්වත් නැහැ, ධාතු ගොඩක් විතරයි තියෙන්නේ. මේක දැක්කම ඒක ගන්නෑ මගේ කියලා. හිතෙන් ගන්න. කනෙන් ගන්න, දිවෙන් ගන්න, නහයෙන් ගන්න. මේ ඔක්කොම එන්නේ රූපනේ. ඇහැට එන්නේ වර්ණ රූප. ඒක එන මේද පඨවි ආපෝ තේජෝ වායෝ වල වර්ණේ තමයි ඔය ඇහැට එන්නේ. ඉතින් ඕවේ වර්ණයත් ඕවේ එන වර්ණ රූපයත් වෙනස් වෙනවා.
ශබ්ද රූපයත් එහෙම වෙනස් වෙනවා නේද? එක එක හඬවල් එන්න පුළුවන්, එක එක විදිහට පයින්නවා වෙන්න පුළුවන්, හොඳ කියනවා වෙන්න පුළුවන්, නරක කියනවා වෙන්න පුළුවන්. ඉතින් ඔය වචනත් එක්ක මොන තරම් ආරම්භයක් වෙලා තියෙනවද කියලා බලන්න. අරයා මෙහෙම කිව්වා කියයි, මෙහෙම කිව්වා කියයි, අරෙන් ඇයි එහෙම කිව්වේ කියලා හිතයි අරවයි මෙව්වයි ප්‍රශ්න වැලයි. කවුද දාගෙන තියෙන්නේ? අනුන්ද තමන්ද කියලා බලන්න. අනිත් එවුන්ගේ කටවල් නත්තන්න බෑනේ අපිට. ඕන එකක් කියාගත්තා. අන්නේ ඕන එකක් කියාගෙන ඉතින් බලන්න ධර්මයට ගලපලා කොච්චරක් තමන් පල්ලෙහා මට්ටමක දින්නේ කියලා. ධර්මයක් දැනගෙනත් එහෙම කරනවා. ධර්මයේ දැනගෙනත් තියනවා ඒ උනන්ට ගන්න මගේ කියලා. මට තාම මෙහෙම කිව්වා. මට තාම මෙහෙම වුනේ. මට තමයි අර එහෙම නේද? ඉතින් ඒක අපේ තියෙන මුලාව අපි උනත් නේද? මේ මුලා වෙන තාක් කල් මේක ගන්න. හැබැයි ධර්මය අපි මේකෙන් ආරක්ෂා කරනවා. මේ ශබ්දය හැරෙන්නේ ඔය විදිහම. ශබ්දයක් අපිට ඇහෙනකොට දැන් මේ කතා කරන සද්ද ඇහෙන කොම්බි කියලා දන්නවද? මේ කතා කරන සද්ද ඇහෙන්නේ මේ උගුර තියෙනවා. මේ උගුරේ තියෙනවා නේද? ස්වරාල කියලා જાතිය. ඇතුළේ. ඕකේ ඇවිල්ලා මේ ඇතුළේ තියෙන හුලං දැල්ල ඇවිල්ලා මේ ප්‍රස්වාස කරන හුරඟ වදිනවා. ආස්වාස කරනකොට කතා කරන්න අමාරුයි. ප්‍රස්වාස කරනකොට තමයි කතා කරන්නේ. ඒ වදින එකෙන් තමයි මේ හඬ පිට වෙන්නේ. ඉතින් ඔය හඬට බණ කියන්න පුළුවන්, කුණුහරුප කියලා කියන්න පුළුවන්, හොඳ වචන කියන්න පුළුවන් ඕන එකක් කිව්වේ. ඒව එනවා කනට. කනේ තියෙන කම්බරේ තියෙන කම්බරේ රූපෙට ඇවිල්ලා මෙතනින් එන රූපයක් මොකද වෙන්නේ? ඇතිවීමින් නැතිවීමින් ඇතිවීමින් නැතිවීමින් සද්දයක් එනවා. ඒක කන දෙනකොට කම්බරෙත් ඇතිවීමින් නැතිවීමින් යන රූපයක් විතරයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ මොන අවිද්‍යාවකද ඉන්නේ කියන කාරණා. මොනතරම් මේ ධර්මයක් දන්නේ නැතුව මේ මුලා වෙලා මගේ කියාගෙන ඉන්න දුක කවුද හදාගෙන තියෙන්නේ කියලා බලන්න. මේ වෙන කවුරු හරි හදපු එකද තමන් හදපු එකද කියලා බලන්න. මේක හදලා තියෙන්නේ තමයි. වෙන කවුරුවත් නෙවෙයි. අපිමයි මේ හදලා තියෙන්නේ. තමන්මයි මේ හදලා තියෙන්නේ. මතක තියාගන්න. ඉතින් මේ දුක වෙන එකෙක් හදපු එකක් නෙවෙයි පින්නතුනි. අපිට මේක කවුරු හරි උරුම කරලා දුන්නේ කොකුත් නෙවෙයි. මේ දුකක් තියෙනවා නම් කවුරු හරි ඉස්සරහට ගිහින් බැනගන්න හදපු එක මොකಾದ තමම. වෙන එකෙක් නෙවෙයි හදලා තියෙන්නේ. අපිමයි මේක හදාගන්නේ. නැති කරගන්න ඕනේ මොකಾದ? වෙන කෙනෙක් නැති කරලා දෙන්න. නෑ. නැති කරගන්නත් ඕනේ අපිමයි. තමම. ඒ නිසා මේ නේද දුක ඇති වෙච්ච හේතුව කල්පනා කරන්න. පඨවිය මගේ කියලා ගත්තනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒක දුකයි. ආපෝ මගේ කියලා ගත්තනම් දුකයි. තේජෝ මගේ කියලා ගත්තනම් දුකයි. එහෙනම් පඨවි ආපෝ තේජෝ ආයෝ මගේ කියලා ගත්ත ඕන කෙනෙක් ඉන්නේ දුක. කවදා හරි දවසක් ඉක්මන් කරගන්න මේක මගේ නොකිය. දැන් ওই තියෙන ප්‍රශ්න කොහොම රටේ තියෙන ප්‍රශ්න අපිට පවා තාම මේ 100%ක්ම අවබෝධ වෙලා නැති නිසා මේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක අපි මේ තියෙන ධර්මතාව අවබෝධ වෙලා නැති නිසා අපේ කටින් එක එක ඒවා කියනවා. ගයිඩ් වෙන්න පුළුවන් එක එක දේවල් කියවෙන. වේචන තියෙන පුළුවන්. ඉතින් ඇත්තටම බලපුවාම අපි මොකක් හරි එකකට බැඳිලා හින්ද නේද මේ කටින් ඒ විදිහට කියවෙන්නේ කියලා කල්පනා කරා. එක එක දේවල් ප්‍රකාශ කරන්නේ මොනවා හරි දේවල් මගේ කරගන්න ඕනේ. ධර්මයේ හැර වෙන දේවල්. ඉතින් එහෙනම් බලන්න ඒ තරම් මුසාවාද පරුසාවාද තිබුණා සම්ප්‍රප්පලාප කියවෙන්නේම මොනේ කාරණා පිළිබඳ. ඉතින් එහෙනම් මේ ධර්මතාව හොඳ තේරුම් ගන්න. මේක පොඩි දෙයක් නෙවෙයි. තාමත් වටිනා ධර්මයක්. මුළු ලෝකෙම අනිත් පැත්ත හැරෙන්න. ඉතින් කයෙත් බලන්න කය කෑලි කෑලි කඩලා කොටස් වල පඨවි කොටස් වෙනම දාන්න, ආපෝ කොටස් වෙනම දාන්න, තේජෝ කොටස් වෙනම දාන්න, වායෝ කොටස් වෙනම දාන්න. මොකෙද දින්නේ? හතරමං හන්දියක නේද? හතර පැත්තට විදි කරලා ගොඩ ගැහුවා වගේ. මොකෙක්වත් නැහැ. ඉතින් යටිපට්ඨාන සූත්‍රය වෙනන්නේ වෙනස් වෙනවා. වේගෙන් ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි යන. වේගෙන් වෙනස් වෙනවා. ඇති වෙනව නැති වෙනවා. මොහොතක්වත් තියෙන්නේ එකක්වත්. ඉතින් දැන් අපිට ඔක දීර්ඝ කාලිනව වෙන පුංචි කාලේ ඉඳන් අපේ කය බලන්න මොකද? චූටි කාලේ අම්මගේ කුසේ තියෙන කය.
නේද? අර වකුතු වෙලා නේද? මොබුලි වෙලා ඉස්සල්ලා මේක නේද? අර කොච්චර පුංචිද කියනවා නම් අස්සකෙන්ද මේ තලතලිය බලා අත්පාරක් ගසලා ඒ චුට්ටි බිඳුවක් තියෙන ඩොට් එක ඔච්චර චූටියට තමයි අපි අර අම්මයි පුතේ රූපය අල්ලගන්නේ. ඒක එන්න බලන්න අම්මා විසින් පෝෂණය කරන අම්මාගේ ආහාරය. ඊට අපිත් හදනවා මේක හදා ගන්නවා, කන හදා ගන්නවා, ඔක්කොම එපේ. ඉතින් අර රූප බලන්න අර උපාදානෙ වෙච්ච ඉන්නේ. නේද? පෙර සංසාරේ උපාදානෙ වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපි මේවා බලන්න මේවා හදා එilla ඕක ඇතුලේ ඉඳගෙන ඉන්න බෑනේ. 9න් පස්සේ මාස 9න් පස්සේ එළියටයි. එළියට ආවද එළිය තියෙනවත් බලන්න. එළිය තියෙන ඒවා ඇහෙන් බලනවා, කනෙන් අහනවා, දැන් ගන්නවා ඒක. දැන් රූපේ මොකද වෙන්නේ? හැමදාම ඉන්නවා කියලා තමයි හිතෙන්නේ. නෑ එන්නෙන් ඈ ළමයා වෙනවා, ළමයා තරුණ වෙනවා, මහලු වෙනවා. නේද? මැදිවියට යනවා, මහලු වෙනවා. හැම වෙලෙම රූප වෙනස් වෙලා. කඩාගෙන ඉතින් අපිට පේන්නේ මේ රූපය අනිත්‍ය වෙන්නේ අන්තිම කාලේ කියලා. නෑ පින්නතුනි පුංචි කාලේ ඉඳන් වෙනස් වෙවි. ඒ රූප කලාප වැඩි වෙවි එකතු වෙලා අන්තිමට ආයෙත් අඩු වෙනවා. එනේ කෙට්ටු වෙනවා, මෙව වෙනවා, වැරහැලි වෙනවා. මේ තමන්ගේ වැහැරෙන නිකන් නේද? මොන තරම් මේ රූපේ වෙනස් වෙනවා. කේක ලෙඩ කොහොම හරි අර කෙලෙඩ කියයි නේද? heart attack කියයි. මේක කියයි මොනාරි කියයි මේක හදන්නමයි දඟල. ඒ නිසා මේක හදන්න පුළුවන් එකක් නෙවෙයි තුන්තුනේ. මේක හදන්න ගිහින් ආය දුකටපත් වෙනවට වඩා මේ කියන ධර්මතාව අවබෝධ කරගෙන මේ සැපයටපත් වෙන්න. එහෙම නැත්නම් මේ තමන්ගාවනේ මේ සැපේ තියෙන්නේ. තමන්ගේ හිතේ තියෙන්නේ. එක මිනිහෙක් කර කතාවක් තියෙනවා මේක ප්‍රසිද්ධ කතාවක්. අවුරුදු 40ක්ද කොහෙද පෙට්ටියක් උඩ ඉඳගෙන හිඟා කනවා. එක මිනිහෙක් ඇවිල්ලා කියනවලු උඹ ඉන්න පෙට්ටියේ රත්තරන් තියෙනවා. මොකටද උඹ හිඟා කන්නේ? ඕකේ ඇවිල්ලා බලපන් ඕක. අනේ ඵලයන් අවුරුදු 40ක් යකෝ මම මෙතන ඉඳන් හිඟා කෑවා. ඉතින් එහෙම හිඟා කාපු මම දන්නේ නැද්ද මේකේ පෙට්ටිය මොනවත් නැහැ තිබ්බනම් තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ පින්නතුනේ මතක තියාගන්න. ඒ මිනිස්සයා පෙරත්ත කරාට පස්සේ අර මිනිස්සයා පෙට්ටිය අරලා බලනවා. ඇත්තටම රත්තරන් තියෙනවා. අර ඔළුවත්ත ගහගෙන පුදුම කනස්සල්ල වෙනලු. අවුරුදු 40ක් මම හිඟා කෑවා. මේ තමන්ගේ ඉඳගත් පෙට්ටිය ඇතුලේ රත්තරන් ටික තිබ්බේ. අපේ සංසාරෙම ඔබ තමයි කරන්නේ මේ ජීවත් වෙච්ච මනුස්ස ලෝකෙත් මේ ජීවත් වෙච්ච කාලේ අනුන්ගෙන් හිඟා කකා හිටියා තමන් ගාව තියෙන රත්තරන් ටික දැක්කේ. අනුන්ගේ හිඟා කන මොකද්ද? තනසීම, සතුට, සාහනය ඔක්කොම අනුන්ගේ හිඟා කන. ආදරේ කිය එක දේ. ඒවන්ට තනසිල්ල තියෙන්නේ කොතනද කියලා බලන්න. තමන් ගාව අවබෝධය තුලමයි තියෙන තන. ඒක වෙන කාටවත් දෙන්න බෑ. වෙන කාගෙන් හරි බලාපොරොත්තු වෙන තාක් කල් ඔයගොල්ලන්ට දෙන්න දුක. ඒ දුක විඳින්න කැමති කෙනා විඳගෙන යනවා. අකමැති කෙනා යථාර්ථය අවබෝධ කරලා මේ ලෝකයේ මිනිස්සු යන ගමනට ගොඩාක් බහුතරයක් මිනිස්සු යන ගමනට ප්‍රතිවිරුද්ධ උඩගම් බලාපීනීම, උඩගම් බලාපීනීමක් කියලා අනිත් පැත්තට යන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න. නම් මේක තේරුම් අරන් මේ ලෝකයේ තියෙන මේ ධාතු අතරින් අපි පුංචි වෙලාවක් කෙටි භාවනා කරලා වැඩසටහන ඉමාත්පත් කරමු. හොඳයි. එහෙනම් මේ ධාතු ටික අතරින් අපි බලමු ඇස් දෙක පියාගෙන. තමන්ගේ කය දෙස බලන් ඉස්මුදුනේ නම් දෙපතුල දක්. ඉස්මුදුනේ තියෙන කෙස්වැටිය. මේක පටවි ධාතුව. ඔක මගේ එකක් නෙවෙයි. මේ සබාධර්ම දෙයක්. එළියේ තියෙන පොළවත් මේකයි වෙනසක් නෑ අතහැරලා දාන්න. ඒ වගේම ලොම් කියන්නේ පටවි ධාතුවේ එකක්. ඕකත් මගේ එකක් නේ. අතහරි. ඒ පටවි. නාකානිය පොදුත් මගේ නෙවෙයි. අතහරි. ධාතුත් මගේ නෙවෙයි ධාතු. පටවි ධාතුවේ අනිත් දේවත් තියෙනවා. දන්තා. හම ඒකත් තියෙනවා. ධාතු අතහැරලා දාන්න. පටවි ධාතුව වැඩි. මස් ඒකත් පටවි ධාතුව. අතහැරලා දාන්න. ඒකත් මගේ එකක් නෙවෙයි. නහරු කියලා කියන්නේ. අස්ති බන්ධන ඒවත් අතහැරලා දාන්න. ඒවත් තමන්ගේ නෙවෙයි. ඒවත් ස්වභාවධර්ම ධාතු. ඇට ඒවත් ස්වභාවධර්ම. ඇට මිදුලුත් එහෙම.
ඇතුලේ තියෙන පෙනහළු හෘදයාස්කෝ ඉතින් ඝන කොටස් ඔක්කොම පටවි ධාතු. ඒ ඔක්කොම මගේ නෙවෙයි කියලා දකින්න. මගේ නෙවෙයි. ඒ වගේම මේකේ තියෙන කෙල සොටු සෙම කබ කඳුළු මේ දියර කොටස් තියෙනවා. මුත්‍රා මේ ඔක්කොම ලේ ඒවා ධාතු. දහඩිය කෙල සොටු සෙම කබ කඳුළු දහඩිය උරුණු තෙල් ඔක්කොම ආපෝ ධාතු ඒවත් මගේ නෙවෙයි. මේකේ තියෙන උෂ්ණත්වය ශරීරයේ ඒකත් මගේ නෙවෙයි. මේකත් ඉතින් ස්වභාව ධර්මයේ. ඒ වගේම මේක වාතයක් තියෙනවා. ඉහළට දානවා පහළට දානවා ආස්වාද කරනවා ප්‍රසආද කරනවා. අතපය නමනවා දිගරිනවා මේ වායු ධාතුව මගේ නෙවෙයි. එහෙනම් මේ ධාතු හතර මගේ නෙවෙයි කියලා ගන්න. මේක ස්වභාව ධර්මයේ. ස්වභාව ධර්මයට එකතු වෙලා යන දෙයක්. මේ හැමෝගෙම මේවා එහෙමයි කියලා ගන්න. මේ හැමෝගෙම කයවල. ඒ වගේම මේ ගොඩනැගිලි මේ ඔක්කොම එහෙමයි කියලා ගන්න. හැම දෙයක්ම වෙනස් වෙලා ස්වභාව ධර්ම. මේවා වෙනස් වෙලා යනවා. එහෙනම් වෙනස් වෙන එක මගේ කියලා ගන්න පුළුවන්ද කියලා බලන්න. ඒක ඇරලා ගත්තොත් මගේ කියලා ගත්තොත් දුක් විඳිනවද සැප විඳිනවද කියලා බලන්න. එහෙනම් ඒක අනිත්‍ය වූ දෙයක්, දුක් වූ දෙයක්. තමන්ගේ කියලා ගන්න සුදුසු නැති බව, වටිනාකමක් නැති බව දකින්න. දෙවට දකින්න කාරණා. හොඳයි එහෙනම් හිතේ යම් සමාධියක් තියෙනවා. හිත සාමාන්‍ය ස්වභාවයටපත් වේවා කියලා හිතන්න. ඒක කියලා දුන්නු කරුණු කාරණා නැවත නැවත මෙනෙහි කරා. එදිනෙදා දකින්න වේලාවක් වෙන් කරගෙන හිත තැම්පත් කරගෙන දවස පුරාම යන එන ගමන් උනත් ඒවා බලන්න පුළුවන්. වැඩ කරනකොට කුස්සියේ උයනකොට පවා මේවා දකින්න. ධාතු වලින් හැදිච්ච මේ රූප තියෙන්නේ වෙනස් වෙනව නේද කියලා බලන්න. ඒක තමයි සතිපට්ඨානෙ වඩනවා කියලා කියන්නේ සිහියෙන් ඉන්න. මේක එක සතිපට්ඨාන තියෙනවා. ඉතින් මේක ධාතු මනසිකාරය. ඉතින් ওই විදිහට අපිට බලන්න පුළුවන් ඇහෙන් කනෙන් දිවෙන් නහයෙන් කයෙන් මේවා එනකොට ඒ තන තනම දකින්න පුළුවන් මේ ඔක්කොම ධාතු වලින් හැදිච්ච දේවල් තියෙනවා. එහෙම දේවල් දකිනවා නම් එයාට උපාදානය කරගන්න දෙයක් නෑ. ඔක්කොම රූප මෙහෙමයි කියන එක පේනවා. ඉතින් ඔන්න ඔය විදිහට කල්පනා කරලා මේ රූපේ අතහරින්න උත්සාහ කරන්න මේ රූපය ගැන කලකිරෙන්න පුළුවන්. අන්න එයාට මේ ලෝකේ අතහැරිලා එයාට සදා සැනසීම ලැබෙන ධර්මතාවයක් වාග්යතුන් දේශනා කරනවා. ඉතින් අන්නේ ධර්මතාවය අවබෝධ කරගන්න ඒ උතුම් වූ වාග්යතුන් වහන්සේ මොනතරම් ධර්මයක් අපිට දේශනා කළා තියෙනවද පින්වා ගන්න. උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති ඒ මාර්ගයේ නිවීම මාර්ගයේ ගමන් කරන ඒ උත්තම වහන්සේලා සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව ඇති ඉතින් ආන්ගේ ශ්‍රද්ධාව තව තවත් ප්‍රබල ඒ වගේම මේ ධර්ම මාර්ගයේ ගමන් කරන විරිය ඇති ඒ වගේම මේ ධර්ම මාර්ගයේ ගමන් කරන සතිය ඇති වෙනවා. ඒ වගේම මේ යනකොට හිත සමාධිගත වෙලා මේ ලෝකයේ යථාර්ථය දක්වා ලෝකයේ අතාරින්න පුළුවන්කම ප්‍රඥා පහළ වෙනවා. ඉතින් මේ විදිහට මේ ධර්මතාවය වැඩෙන ඒ නිසා අද දවසේ තේනම් මේ පින්නතුන් එකතු වෙලා මේ විදිහට ධර්මය අහලා භාවනා කරලා උතුම් වූ මේ සංසාරයෙන් ගොඩ යන උතුම් වූ ධර්මය ශ්‍රවණය කරා ඒ උතුම් වූ ධර්මය මේ නිවීම පිණිසම ලෝකයේ අතහැරීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියන ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරන සියලු දෙනාට පෙරවන් සරණයි. අපි එමනම් එකටම පුණ්‍යානුමෝදනා කරලා මේ වැඩසටහන නිමාවටපත් කරනවා. ඇත්තොත් හිතෙන් මේ විදිහට සිහිපත් කරන්න. එහෙනම් මම ධර්ම දේශනා කළා. ඔයත් ධර්ම ශ්‍රවණය කරලා භාවනා කර අපි හැම මහා කුසලයේ පුණ්‍ය ශක්තියක් ඔබ අප හැම කෙනෙක් නැති කරගත්
ඒ ඇති කරගත්තා වූ කුසලයේ පුණ්‍ය ශක්තිය ඔබ අප නමින් මේ පරිලෝකීය වූ ඥාතීන් සිහිපත් කරගන්න. ඒ සියලු ඥාතීන්ට මේ කුසලයේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. සියලු දෙවියන්ට අනුමෝදන් කරනවා. අනුමෝදන්. ඒ වගේම තමන්ට තමන්ගේ පවුල්වල සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවර අමාමා නිවන සැනසෙන්න මේ සියලු ශක්තියින් හේතු වේවා වාසනා වේවා පාරමිතාවක් වේවා කියලා දිෂ්ඨාන කරගන්න. මාත් එක්ක ගාථා කියන්නේ එත්තාවතා චම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සම්බේ භූතානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සම්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති විනා පුඤ්ඤ කම්මේන මාම්මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වං හෝතු සම්බදුක්ඛා සාදු 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 සියලු දෙනාටම ආශිර්වාද කරන ආශිර්වාදයක් ලබා ගන්න. අභිවාදන සීත නිච්ඡං මන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වත්තන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤා සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු නිදුක්ඛෙත්වා නිරෝගීත්වා සුවපත්ත්වා නිවන් සම්පත්තියෙන් සැනසීම ලබත් සුවපත් සුවපත්